समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तो सग्गमुक्कदं धम्मस्सवन कालो अयं भदन्ता धम्मस्सवन कालो अयं भदन्ता धम्मस्सवन कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स पेन पिण्डूपमं रूपं वेदना बुब्बुलूपमा मरीचिकोपमा संज्ञा संकारा कदलूपमा मायूपमंच विज्ञानं देसितादिच्छ बन्धुनाति රුවන්වැලි මහා සෑය පින්බිමට බොහොම ශ්‍රද්ධාවෙන් සදහැ සිතින් පින්බර සිතවිලි වලින් වැඩම කරන්නට යෙදුණු පරම පූජනීය සුප්‍රතිපන්න උජුපටිපන්න ඥායපටිපන්න සාමීචිපටිපන්න ආදී අනන්ත සංඝ ගුණ දරන කල්යාණ මිත්‍ර සහෝදර අවසරයි නම සිහිපත් කරන්නට අනුරාධපුර ඉන්දානන්ද අපේ කල්යාණ මිත්‍ර සහෝදරයන් වහන්සේ වරක් ප්‍රමුඛ මහා සෑ පින්බිමේ වැඩ වාසය කරන ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි පින්බර දසසිල් මෑණියන් වහන්සේ සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ගුණබර වාසනාවන්ත පින්වත්නි අපි බොහෝ දෙනෙක් බොහෝ විට ධර්ම ශ්‍රවණය කළත් ඔබත් බොහෝ විට නොසිතන්නට ඇති මමත් බොහෝ විට නොසිතපු අවස්ථාවක භාග්‍යතුන් වහන්සේගේ සද්ධර්ම ලාභයෙන් ඔබට අනුග්‍රහ කරන්න ලැබීම අපත් මේ ජීවිතේලත් බොහොම භාග්‍යවන්ත අවස්ථාවක්. ලෝක ධාතුව පුරාවටම යම් කිසි ශාස්ත්‍රුන් වහන්සේ නමක් සිතපු සෑම සිතවිල්ලක් පාසාම ලෝක සත්වයාගේ විමුක්තිය ගැන සිතුවනම් කතා කරපු හැම වචනයක්ම ලෝක සත්වයාව නිවා දමන්න කතා කළා නම් කරපු සෑම ක්‍රියාවක්ම ලෝක සත්වයාගේ සංසාර දුක්ගෙන නිවන්න කළා නම් මේ මානව වර්ග ඉතිහාසය පුරාවටම පෙරික්සලා බැලුවොත් ශාස්ත්‍රුන් වහන්සේලා කොපමණ පහළ වෙලා හිටියත් මේ කියපු ගුණ තුන පමණක් වුණත් දරන ශාස්ත්‍රුන් වහන්සේලා අපිට හමු වෙන්නේ එකම එක ශාස්ත්‍රුන් වහන්සේ නම. ඒ තමයි බොහෝ කාලයක් මනෝ ප්‍රනිදාන වාක් ප්‍රනිදාන විදිහට විතරක් නෙමෙයි දස පාරමී ධර්ම 30 ආකාරයකින් පුරාගෙන සම්මා සම්බුද්ධත්වයට පත්වෙන ලෝවී ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියන උතුම් ශාස්ත්‍රුන් වහන්සේ. ඔබත් මමත් මේ වෙනකොටත් ඒ භාග්‍යතුන් වහන්සේගේ සරණ පතාගෙන භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ පිළිසරණ කරගෙන ජීවිතේ එන නොයෙක් දුක්වලදී භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේම පිහිට කරගෙන පිළිසරණ කරගෙන ජීවත් වෙන ජීවීන් විදිහට අද දවසේ මේ පය ගහලා ඉන්න භූමිය ඒ භාග්‍යතුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු
භාග්‍යතුන් වහන්සේ ලෝකයා කෙරෙහි අනුකම්පාවෙන් මම පිරිනිවන් පෑවත් සත්වයා මගේ ධාතුන් වහන්සේලා හරි වන්දනාමාන කරගෙන විමුක්තිය උදා කරගනි. එනිසා මම ධාතුන් වහන්සේලා ශේෂ කරන්න ඕනී කියන ප්‍රාර්ථනාවට අනුව ශේෂ කරපු ධාතුන් වහන්සේලාගෙන් මේ ලෝකේ පුරාවටම පරීක්ෂලා බැලුවත් වැඩිපුරම ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් එකතැන රැඳිච්ච මහමෙවුනා භූමියේ සුවිශේෂී පුණ්‍ය භූමියක් බවට පත්වෙච්ච මහා සෑ භූමියේ සිටම භාග්‍යතුන් වහන්සේගේ සදහම් පණිවිඩය අහන්නට ලැබීම පින්වත්නි සංසාර ජීවිතේ කරගත් මොන කුසල කර්මයක විපාකයක්ද කියන එක පින්වත්නි ඔබටත් මටත් ආයෙත් සැරයක් කල්පනා කරන්න වෙලාව. මේ මහා සෑ භූමියට ආවහම සමහරක් වෙලාවකට නොයෙකුත් විචූරණ මැද්දේ හරිම අමාරුවෙන් භාග්‍යතුන් වහන්සේව වන්දනාමාන කරගෙන හරිම අමාරුවෙන් පැත්තකට වෙලා මොහොතක් ඉඳගෙන බුදුරජාණන් වහන්සේගේ සදහම් පණිවිඩය කල්පනා කරලා යන හැමදාකම හිතලා තියෙනවා කවදානම් මේ මහා සෑ භූමියට ඇවිල්ලා මිනිසුන් භාග්‍යතුන් වහන්සේව හරියටම වැඳ පුදාගෙන යයිදයි කියලා හිතච්ච වාර ගන්න පොඩි නෑ පින්වත්නි. හැමෝම ගල් ටිකක්, වැලි ටිකක්, කොළ ටිකක් වන්දනා කරලා යන එකක් විතරයි දකින්න පුළුවන් වුණේ. හැබැයි බුදුරජාණන් වහන්සේවම වන්දනාමාන කරගන්නවා කියන්නේ ඒක ටිකක් වෙනස් කාරණාවක්. මගේ පැත්තෙන් දකින්නකොට ඒක හරිම ගැඹුරු කාරණාවක්. ඔය පිංගුතුල්ලා මේ මහා සෑය පිළිබඳව මටත් වඩා කරුණු දන්නවා. කොච්චර ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවද? කොහොමද මේ ධාතුන් වහන්සේලා වැඩම්මුවේ? මේ මහා සෑයේ පදනම කී වාරයක් මේ පොළොවට ගිලා බහැලා තියෙනවද? කොච්චර ශක්තිමත්වද මේ මහා සෑ භූමිය කියන එක මේ විශ්වයේම බලගත් තැනක් විදිහට මේකේ පවතින්නේ? මේ ඔක්කොම ඔබ දන්නවා. හැබැයි ඔබට අද මේ මහා සෑ භූමියේදී මතක් කරලා දෙන්න කල්පනා කළා ඒව ගැන නෙමෙයි. මේ මහා සෑයක් ඇතුළත වැඩ ඉන්න ධාතුන් වහන්සේලාගේ අයිතිකාර අපේ ශාස්ත්‍රුන් වහන්සේ ගේ ධාතුන් වහන්සේලා පවා ලොවට මෙච්චර පරම පූජනීය වෙන්න මොකක්ද බුදුරජාණන් වහන්සේ අපට දක්වපු ප්‍රාතිහාර්ය? මොකක්ද අපි මෙච්චර බුදුරජාණන් වහන්සේ පාදයක් තබපු තැන පවා සිරිපතුලයි කියලා එතනත් වන්දනා කරගන්නවා. ඇයි මේ අපි බුදුරජාණන් වහන්සේව වන්දනා කරගන්නේ? මොකක්ද මේ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වීම තුළ අපිට ලැබිච්ච ලාභය? අපි කොහිටද යන්න ඕනේ? අපි කොහිද ඉන්නේ? අපි කොහොමද යන්නේ? කියන මේ ප්‍රශ්න ටිකට උත්තර කැටියෙන් නමුත් මේ භූමියේම කතා කරන්න ලැබීම පින්වත්නි ආයිත් සැරයක් සිහිපත් කරන්නේ හරිම භාග්‍යවන්ත අවස්ථාවක්. එනිසා මේ භාග්‍යවත් අවස්ථාවට මුහුණ දීලා ඉන්න මේ මහා සෑ මළුවේ අසුන්ගෙන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්ම පණිවිඩය අහන්නට සූදානම් වෙන ශ්‍රාවකයන් විදිහට ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. මේ කියන බණපදයක් පාසාම නුවණින් මනසිකාර්ය වේවා. ස්කන්ධ ලෝකයේ ඇති අසාරත්වය දකින ප්‍රඥා දැහැසමට පහළ වේවා. ඇස්සති පුරුෂයෙක් ලෝකයේ දකින්න යම්සේද ප්‍රඥාවන්ත දැසින් මට මේ ලෝකයේ තියෙන අසාරත්වය පෙනෙත්වා. අසාරත්වයේම මනසිකාර්ය වෙත්වා. එතලින් භාග්‍යතුන් වහන්සේගේ මේ සදහම් පණිවිඩය අවබෝධ කරගෙන නිවී යන ශ්‍රාවකයෙක් බවට ආර්ය දරුවෙක් බවට මමත් පත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ ධර්ම ශ්‍රවණය කරන්නේ. පින්වත්නි බුදු කෙනෙක් ලෝකයට පහළ වෙන්නේ ඇයි කියලා මම ඔබෙන් ඇහුවොත්. ඇයි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙන්නේ? ඇයි? අපේ දරුවව ශිෂ්‍යත්ව පාස් කරලා දෙන්න. මගේ දරුවා රැයට හීනෙන් බය වෙලා අඬනකොට පිරිත් නූලක් ගැට ගහ ගන්න පන්සලක් හදලා දෙන්න. විභාගයට බය වෙලා ආතතිය එනකොට බුදුරජාණන් වහන්සේට මලක් පහනක් පූජා කරගන්න. මේවටද බුදු කෙනෙක් ලෝකෙට පහළ වුණේ? ඇයි බුදු කෙනෙක් ලෝකෙට පහළ වුණේ? ඇයි? බුද්ධෝහං බෝධිසාමි මුත්තෝහං මෝචයේ පරේ තින්නෝහං තාරයිසාමි සංසාරෝගා මහබ්බය. ඇයි බුදු කෙනෙක් පහළ වුණේ? බුද්ධෝහං බෝධිසාමි. මමත් අවබෝධයකට පත් වෙලා මොකක් පිළිබඳවද? මේ ලෝකය පිළිබඳව අවබෝධයකට පත් වෙලා
බෝධිසාමි අනිත් අයටත් ඒ ධර්මතාවයන් අවබෝධ කරවන්නයි බුදු කෙනෙක් ලෝකෙට පහළ වුණේ. ඇයි බුදු කෙනෙක් ලෝකෙට පහළ වුණේ? ලෝකයේ පවතින ධර්මතාවය අවබෝධ කරගෙන අපිටත් ඒ ධර්මතාවය අවබෝධ කරවන්නයි බුදු කෙනෙක් පහළ වුණේ. එකයි. මුත්තෝහං මෝචයේ පරි බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා මමත් මිදිලා ලෝක සත්වයාවත් මොකක් කරන්නද? මෝචයේ පරි මුදවන්නයි මම මේ ලෝකෙට පහළ වුණේ. කොහොම මුදවන්නද? කොහොම මුදවන්නද? සංසාරෝගා මහබ්බය මේ මහත් බය වූ සංසාරයෙන් මමත් මිදිලා ලෝක සත්වයාවත් මුදවන්නයි මම මේ ලෝකයට පහළ වෙන්නේ. බලන්නකො බුදු කෙනෙක් පහළ වෙන්නේ ඇයි කියලා. තින්නෝහං තාරයිස්සාමි මමත් මේ සංසාර රෝගය තරණය කරලා කියන්නේ ලෝක සත්වයාවත් තරණය කරවන්නයි බුදු කෙනෙක් ලෝකයට පහළ වුණේ. දැන් ඇයි බුදු කෙනෙක් ලෝකයට පහළ වුණේ? කාරණා තුනයි. බුදුරජාණන් වහන්සේත් බුද්ධත්වයට පත් වෙලා අපිටත් අවබෝධය ලබා දෙන්න. උන්වහන්සේත් මේ සසරෝගෙන් මිදිලා අපිවත් මේ සසරෝගෙන් මුදවන්න. උන්වහන්සේත් මේ සංසාරෝගය තරණය කරලා අපිවත් මේ සංසාරයෙන් තරණය කරවන්නයි බුදු කෙනෙක් පහළ වුණේ. දැන් ওই පින්වතුන්ලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ඔන්න ඔය කියපු අරමුණු සාක්ෂාත් වෙන්න කටයුතු කරමින් යනවද කියලා කල්පනා කරලා බලන්න. මට උත්තර එපා. බුදුදහම නැත්නම් මේ බුද්ධ දර්ශනය කියන එක ආගමික ස්වરૂපයක් කවලා ඒ ආගමික ස්වરૂපයට පණ දෙන්න මේ මහා සෑ මළුව වටයක් කරකිලා බලන්න. හොඳම උපමාව. මේ මහා සෑ මළුව වටයක් කරකිලා බලන්න කොතනද කවුද ස්කන්ධ මනසකාරයෙන් මේ මහා සෑ මළුවේ ඉන්නේ කියලා. කවුද රූපස්කන්ධයේ අනිච්ච දුක්ඛ විපරිණාම ධම්ම වේදනා ස්කන්ධයේ අනිච්ච දුක්ඛ විපරිණාම ධම්ම එක්කෙනෙක් ඔබට හොයාගන්න පුළුවන් වේද? එක්කෙනෙක්වත් හොයාගන්න නෑ. ඇයි මේ? බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වුණේ ඇයි කියන පණිවිඩය පින්වත්නි බොහෝ බෞද්ධයන් අත හැරලා නෙමෙයි බොහෝ බෞද්ධයන්ට අත හැරිලා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා දේශනා කරපු ධර්මයේ හරි අපූර්වයි. ඒ ධර්මයේ මනසිකාරය කරන්න මේ සංස්කාර පිළිබඳව ලෝකයේ පිළිබඳව වෙන අවබෝධය නිසා අපේ ජීවිත පුදුමාකාර විදිහට පින්වත්නි මාංචු වැටෙනවා. අපි මේ බලහත්කාරයෙන් ඉර වෙලා ඉන්නව නෙමෙයි. අපේ ජීවිතවලට මේ මාංචු අපි විසින්ම වට්ටගෙන තියෙන්නේ ඇයි? මිරිඟුවක් පස්සේ දුවල වැඩක් නැහෙනි. පෙන පිනකට ආසා කරලා වැඩක් නැහෙනි. ජල බුබුලක් එක්ක හීනමවල වැඩක් නැහෙනි. කෙහෙල් කඳක හරයක් හොයලා වැඩක් නැහෙනි. මායා කරුවෙක්ගෙන් ඇත්තක් බලාපොරොත්තු වෙලා වැඩක් නැහෙනි. මේ අසාර ලෝකයේ සරුදයක් හොයලා වැඩක් තියෙනවද? මේ නිස්සාර ලෝකයේ සාරවත්දයක් හොයලා වැඩක් තියෙනවද? මේ අනිත්‍ය ලෝකයේ නිත්‍ය සැපයක් හොයලා වැඩක් තියෙනවද? මේ දුක්ඛිත ලෝකයේ සැපසහගත දෙයක් හොයලා වැඩක් තියෙනවද? නෑ මගේ පින්වත්නි. බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වෙලා අපිට කියපු පණිවිඩය ඔච්චරයි. මහා ලොකු දෙයක් නෙමෙයි. නිර්වාණය කියන එක ඔය පින්වත්තුල ඔය යන රේස් එකෙන් හම්බ වෙන එකක් නෙමෙයි. මතක තියාගන්න. නිර්වාණය කියනකට පින්වත්නි රේස් දුවල වැඩක් නැහැ. නිර්වාණය කියන එක කොතනද හම්බ වෙන්නේ? මේ මහා සෑ මළුවට ඇවිල්ලා කොයි හරි මුල්ලක ඔබ නවතින්න. මේ මහා සෑ මළුවේ රේස් දෙව්වට නිර්වාණය හම්බ වෙන්නේ නැහැ. මේ මහා සෑ මළුවේ වන්නම් නටුවට මේ නිර්වාණය කියන එක හම්බ වෙන්නේ නැහැ. මේ මහා සෑ මළුවේ පැත්තකට ගිහිල්ලා ඒකට ඔබ ඇඳන් ඉන්න ඇඳුම කොණ්ඩේ කපලා තියෙන විදිහ ආවේ කොයි වහනෙන්ද? දාගෙන ආවේ මොන සරප්පුද? මේ කිසිම දෙයක් අදාළ නැහැ. හුදු ඔබට මනසිකාරයක් පවතිනවා නම් බුදුරජාණන් වහන්සේ කිව්වේ මොකක්ද? මේ ස්කන්ධ ලෝකයේ යම් සාරයක් තියෙනවද කියලා මගේ රත්තරන් පින්වත්නි එතනම මේ ලෝකයේ පිළිබඳව තියෙන අපේක්ෂාව ඇලීම සරුයි කියලා ගන්න ගැනීම දුර වෙලා යනවා. දැන් ওই පින්වතුන්ලට කොච්චර බණ කිව්වත් මම හැමදාම කියන එකක් මේ වෙනකොට බණ කියලා ඉවරයි. දැන් ආයිත් කියන්න බණ නැහැ. මේ වෙනකොට ඔබට බණ කියලා ඉවරයි. දැන් ඔබ මොකද්ද කරන්න ඕනේ? ඒ බණ ටික ෂෝක්. ඒ නිසා ආඳුරු යණ තැනට අපිත්
යන්න ඕනේ. එමෙන්න එපා. දැන් ගෙවල් වල යන්න. දැන් අරණ්‍ය වලට යන්න. අරඤ්‍ය ගතෝවා, රුක්ක මූල ගතෝවා, ශුඤ්ඤාගාර ගතෝවා. මොකද කරන්න ඕනේ? ඉත්තිපටි සංචික්කති. මේ කියපු ඒවා කල්පනා කරන්න. මං කිව්ව නිසා පිළිගන්න එපා. භාග්‍යතුන් වහන්සේගේ සෑය මේ සා ලොකුයිනේ, අනේ ඒ නිසා අපි පිළිගන්න ඕනේනේ. එහෙම පිළිගන්නත් එපා. මේ කියන ධර්මතාවයේ පිළිබඳව ගෙදර ගිහිල්ලා කල්පනා කරලා බලන්න පුළුවන් නම් ඇත්තද මේ හාමුදුරුවෝ කියපු කතාව? ඇත්තද බුදුරජාණන් වහන්සේ මේ කියපු කතාව? මගේ පින්වත්නි, දැන් අවුරුදු ගාණක් මේ ශාසනේ කැලෑවල් වලට වෙලා, කුටි වලට වෙලා, විහාරස්ථාන වලට වෙලා නොයෙක් ආකාරයෙන් මේ සංස්කාර පිළිබඳව කල්පනා කරලා තියෙනවා. අනේ පින්වත්නි, බුදුරජාණන් වහන්සේ කොච්චර ඇත්ත කියලාද කියලා හිතනවා. මේ සංස්කාරවල ගොම පිනක තියෙන, ගොම බිඳුවක තියෙන තරම්වත් සාරයක් හම්බුන්නේ නැහෙනි. ඔය පින්වත්තුලට හම්බුණොත් කවදා හරි දවසක ඔය හොයාගෙන යන ගමනේ ස්වාමීනි මේක සැපයි, මේක ස්ථිරයි, මේක නැති වෙන එකක් නෙමෙයි, මේක පවත්වා ගන්න පුළුවන් එකක් කියලා යමක් හම්බුණොත් කරුණා කරලා අපිටත් කියන්න. මොකද මේ ශාසනයේ හරිම දුෂ්කරයි පිළිවෙත් පුරන එක. මේ ශාසනයට එනවා කියන එක ලේසි පහසු කාරණාවක් නෙමෙයි. එක වෙලාවක අහනවනේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේගේ මොකද්ද මේ ලෝකේ තියෙන අමාරුම එක? අමාරුම දේ මොකක්ද? මොකක්ද? පැයක් භාවනා කරන එක. නෑ. මේ ලෝකේ යම් දුෂ්කර දෙයක් තියෙනවා නම්, කරන්න අමාරු දෙයක් තියෙනවා නම්, ඒ තමයි පින්වත්නි තමන් හදපු අම්මා, හදපු තාත්තා, හැදිච්ච සහෝදර සහෝදරියෝ, ඥාති හිත මිත්‍රාදී යාළුවන් අතහැරලා දාලා ප්‍රවෘජා භූමියටපත් වෙලා ආදරෙන් හදපු ශරීරයේ කෙස් ටික පවා බිඳුවට වෙනකම්ම කපලා පරණ කඩ තියෙන කනත්තකින් හරි පොළවකින් හරි හොයාගත්ත රෙදි කෑල්ලකින් හදාගත්ත සිවුරක් පොර වගේ. මේ ශාසනය පිළිවෙත් පුරන එක හරි අමාරුයි. ශාසනයට එන එක හරි අමාරුයි. ශාසනයට ආවත් මේක ක්‍රමානුකූලව යනවා. මේ ශාසනේ හිත අලවාගෙන වාසය කරන්න බෑ. මේ ශාසනේ පිළිවෙත් පුරන්න අමාරුයි. ඔක්කොටම වඩා අමාරුයිනේ ගෙදරින් කැමැත්ත ගන්න එක. ඇයි මේ નિසරු ලෝකයේ සරු විදිහට මවාගෙන යන ජීවිතේ කොච්චර තට්ටු කරලා කිව්වත් නෑ අම්මා නෑ තාත්තා මේක નિසරුයි නෑ හාමුදුරුවනේ નિසරුයි තමයි කවුද પરම්පරාව ගෙනියන්නේ. එහෙමයි කියලා ඒ ගැන කතා නොකරමු. નિසරු දේවල් පස්සෙම දුවන ලෝකයක්, අසාරු දේවල් පස්සෙම දුවන ලෝකයක් නවත්ත ගන්නවා කියන එක පින්වත්නි ලේසි පාසු කාරණාවක් නෙමෙයි. එනිසාමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ලස්සන සූත්‍ර දේශනාවක් මාතෘකා කළේ. මේ සූත්‍රයේ තියෙන සංයුක්ත නිකායේ පේන පින්ඩූපිම කියන සූත්‍රය. ඔය පින්තුල අහලා තියෙනවා. ගාථාව කියද්දිම දන්නවා ස්වාමීන් වහන්සේ මේ කිව්වේ මේකයි කියලා. පේන පින්ඩූපමං රූපං. බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි මේ රූපය කියන එක මොකක් වගේද? පෙන පිඬක් වගේ. පේන පින්ඩූපමං. බලන්න මේ උපමා. පේනි ඔක්කොම අභිධර්මය, පරමාර්ථ ධර්ම, ලෝභ මූලික සිත්, ද්වේෂ මූලික සිත් ඔක්කොම අමතක කරලා දාන්න. ඔක්කොම අමතක කර. මේ කියන කොළුවට ගන්න. අද ඉඳන් මේක කල්පනා කරන්න. ඔය පිංගුතුල නවතින්නේ කොහිද කියලා. ඔය පිංගුතුල්ලටත් හිතා ගන්න බැරි වෙයි. රූපය පෙන පිඬක් වගේ. පේන පින්ඩූපමං රූපං. වේදනා බුබ්බුලූපම. වේදනාව කොයි වගේද? මොකද්ද බුබ්බුලූපමා කිව්වේ? ඒව දන්නේ නැහැ. මොනවද? ජල බින්දුවක් වගේ. දිය බුබුලක් වගේ. සංඥාව කොයි වගේද? මරීචි කූපමා සංඥා. සංඥාව කොයි වගේද පින්වත්නි? මිරිඟුවක් වගේ. මම මේක කියලා දෙන්නම් ඇයි මෙහෙම කිව්වේ කියලා. හරි. සංඥාව මිරිඟුවක් වගේ. සංස්කාර කියන්නේ හර නැති කෙසෙල් ගසක් වගේ. කෙහෙල් ගහේ පින්වත්නි කිසිම හරයක් නැහැ. කෙහෙල් ගහෙන් ගේක උළුව්වක් හදන්න පුළුවන්ද? බෑ. අපි මේ සංස්කාරات එක්ක ගොඩනගන ලෝකය කෙහෙල් ගහක් තරම්වත් සාරවත් නැහැ. කෙහෙල් ගහකට උපමා කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ආදරය, කරුණාව, සෙනෙහස, ලෙන්ගතුකම්,
බැඳීම්, අම්මා, තාත්තා මේවත් එක්ක පින්වත්නි අපි ගොඩනගන ලෝකය අපි හරියට හරයක් නැති කෙහෙල් ගහකින් උළුහව් ජනේලයක් හැදුවා වගේ. පින්වත්නි කෙහෙල් ගහකින් උළුහව්වක් ජනේලයක් හැදුවොත් ඒක චුට්ටක් හරි පවතී. හදන දරුවාගේ රූපය, ඒ දරුවා හැදෙන විදිහ, ඒ දරුවාගේ සිටිවිලි රටාව මේ එකකටවත් අත තියන්න අපිට පුළුවන් කමක් නැහැ. කෙහෙල් ගහක් තරම්වත් වටින්නේ නැහැ. මගේ බුදුරජාණන් වහන්සේ කෙහෙල් ගහ පෙන්වන්නේ නැත්තේ ඊට වඩා පෙන්වන්නේ ඒකට උපමාවක් නැති නිසා. මායූපමංච විඥානං, සිත කියන්නේ මොකක් වගේද? මායාකාරයක් වගේ. දැන් බලන්නකෝ, සිත කියන්නේ මායාකාරයක්. කවුද මායාකාරයක් කියන්නේ? මැජික් කාර්යය. ඔය පිටුතුල මැජික් කාර්යය දැකලා තියෙනවද? මැජික් කාර්යය මොකද කරන්නේ? ඇස්බැඳුම් කරනවනේ. නැති දේවල් ඔය එක පාටම කාඩ්බෝඩ් එකක් ඇතුළට අත දාලා මල් බොකියක් ගන්නවනේ. ඒකට ගෙනි තියලා පරයි දෙන්නෙක් ගන්නවා. දැකලා නැද්ද? තියෙනවා. මේ විඥානය ඒ වගේ. මෙතන හාමුදුරුව කෙනෙක් මවල පෙන්නනවා. සත්පුද්ගල භාවයේ මවල පෙන්නනවා. ලොකු ගෙවල් දොරවල් මවල පෙන්නනවා. බුදුරජාණන් වහන්සේ කියලා සත්වෙක් පුද්ගලයෙක් මවල පෙන්නනවා. මේ සත්පුද්ගල මැවීම කියන එක සිද්ධ කරන්නේ විඥාණය. විඥාණය කියන්නේ පින්වත්නි මායාකාරයක් වගේ කියලා දේශනා කළේ. පින්වත්නි දැන් මෙහෙම කියාගෙන ගියාට ඔය පින්තුලට ඕක තේරෙන්නේ නැහැ. සම්මි තේරෙන පැත්තෙන් කියලා තින්නවා. පින්වත්නි මේ ලෝකය ගත්තාම මේ ලෝකයේ තියෙන ස්කන්ධ පහයි. මොනවද? රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය, විඥානස්කන්ධය. මොනවද දෙයනේ? පින්වත්නි මේ සියලු ලෝකය කාම වේවා, රූපී වේවා, අරූපී වේවා, ඒකවෝකාර භව වේවා, චතුවෝකාර භව වේවා, පංචවෝකාර භව වේවා, කිසියම් ආකාරයේ භවයක් ලෝකයක් ගොඩනගෙන යම් තැනක් තියෙනවා නම් ඒ ගොඩනගෙන ලෝකයේ පවතින ස්කන්ධ පහයි. සමහරක් තැන්වල පහම පවතින්නේ නැහැ. එක තැනක් පවතින දේවලුත් තියෙනවා. රූපස්කන්ධය විතරක් පවතින තැනුත් තියෙනවා. රූපස්කන්ධය නැතුව වේදනා, සංඥා, සංකාර, විඥාන කියන හතර විතරක් පවතින තැනුත් තියෙනවා. සමහරක් තැන්වල පහම පවතින තැනුත් තියෙනවා. මනුෂ්‍ය ලෝකය කියන්නේ කීයක් පවතිනවද? පහක් පවතිනවා. රූපය මේ පේන්න තියෙන ඇල්ලුවාම අහුවෙන මේ මැටීරියල්ස් ඔක්කොම පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මහා භූත රූප හතර එකතු වෙලා දැන් ওই පිඟුතුලා දන්නවා මේවා. ඒ මහා භූත රූප හතරත් එක්ක ගොඩනැගෙන සසු උපාදාය රූප චක්කු, සෝත, ගාන, ජීවහා, කාය ආදී වශයෙන් ගොඩනැගෙන මේ රූප ලෝකය මේ අහුණ යමක් පින්වත්නි ඔබට පේන්න තියෙනවනේ. පඨවි ධාතු අධික රූප තියෙනවනේ, ටිකක් තද විදිහට දැනෙන. ආපෝ ධාතු අධික රූපත් තියෙනවා. තේජෝ වායෝ ධාතු අධික රූපත් තියෙනවා. මෙන්න මේ විදිහට යම් රූපයක් අපිට දැනෙනවා නම්, අපිට පේනවා නම්, අපිට ඇහෙනවා නම් ඒ පින්වත්නි මේ ලෝකේ පවතින සියලුම රූප ඒ ගොඩට එකතු කරලා තමයි එතනට කිව්වේ මොකක් කියලාද? රූප ස්කන්ධය කියලා. දැන් ওই පිඟුතුලේ මේකප් දාන්නේ, කරන්නේ මොන ස්කන්ධය පෝෂණය කරනවද ඔය? රූප ස්කන්ධය කොණ්ඩ කපන්නේ, නියපොතු කපන්නේ. මොනවද මේ පෝෂණය කරන්නේ? රූප ස්කන්ධය තමයි මේ පෝෂණය කරන්නේ. මේ අත ගන්නේ, නිදා ගන්නේ රූප ස්කන්ධයට. වේදනා ස්කන්ධය කියලා එකකුත් තියෙනවා. සැප වේදනා, දුක් වේදනා, අදුක්කම සුඛ වේදනා, සෝමනස්ස උපේක්ඛා වේදනා කියලා. පින්වත්නි මේ ඔබට මේ රූපය නිසා හෝ වෙනත් යමක් නිසා යම්කිසි වේදනාවක් දැනෙනවා නම් එක්කෝ එක සැපයි, එක්කෝ එක දුකයි, එක්කෝ එක මධ්‍යස්ථයි. මෙන්න මේ වේදනා ඔක්කොම එකතු කරලා තමයි මොන ස්කන්ධය හදලා තියෙන්නද? වේදනා ස්කන්ධය හදලා තියෙන්නේ. පැහැදිලිද? ඔබ මේ ලෝකයේ දිහා බලලා යම්කිසි හඳුනා ගැනීමක් කරනවා නම් රුවන්වැලි මහා සෑය, ජයසිරි මහා බෝධියය, තූපහාරාමයය, අභයගිරියය, ධම්මවිජය ස්වාමීන් වහන්සේය, අහවල් ස්වාමීන් වහන්සේ, අහවලාය කියලා යම් සංඥාවක් ඔබට තියෙනවා නම් ඒ සියලු සංඥා එකතු කරලා දාපු ස්කන්ධයට කිව්වා මොකක් කියලාද? සංඥා ස්කන්ධය කියලා. අමාරු නෑනේ. හරි. වේදනාවත් සංඥාවත් හැර
ඔබට මේ ලෝකයේ දැනෙන ආදරය, ශ්‍රද්ධාව, ලෝභය, අරක මේක කියලා ඔය කියන හැම දෙම එවක්කොම ඇතුළත් වෙන්නේ සංස්කාර ගොඩටයි. ස්පර්ශය, චේතනාව ඔක්කොම එකතු කරපු ගොඩට කියනවා සංකාර ස්කන්ධය කියලා. සිත. ඔබ මේ ලෝකයේත් එක්ක ගනුදෙනු කරන උපකරණය. ඔබට මේ ලෝකයේත් එක්ක බැඳීම හදපු උපකරණය. ඒකට කියනවා සිත කියලා. තේරෙනවද මේ කියන ඒවා? මේක ටිකක් අමාරුයි. මහා සෑය වටේ ප්‍රදක්ෂිනා කරලා එනවා තරම්, පත් කඩයක් දාලා වැඳලා ගෙදර යනවා තරම් මේ කතාව තේරුම් ගන්න එක ලේසි නෑ. හැබැයි භාග්‍යතුන් වහන්සේ කිසිම දවසක අපිත් එක්ක තරහ නොවේවි මේක වටේ ප්‍රදක්ෂිනා කළේ නැතයි කියලා. මං හිතන්නේ උන්වහන්සේ අපිත් එක්ක තරහ වෙයි කියලා. ඇයි? උන්වහන්සේ බුද්ධත්වයට පත් උනේම පින්වත්නි උන්වහන්සේට ඔබට කියලා වන්ද ගන්න නෙමෙයිමයි. මුත්තෝහං මෝචයේ පරේ මමත් මිදිලා ඔබවත් මුදවන්න මිසක් කොයි සූත්‍රයේද කියලා තියෙන්නේ gedara හදන දාන ටිකෙන් පළවෙනි ටික මට දීපල්ලා. තියනවද කොයිද? ඒ පින්කම් කළාම කුසලයේ විපාක ලැබෙනවා. ඒක වෙනම එකක්. භාග්‍යවතුන් වහන්සේගේ පණිවිඩය මොකක්ද කියන එක තේරුම් ගන්න මා පමාදෙත් ප්‍රමාද වෙන්න නම් එපා. අජ්ජේව කිච්ඡං ආතප්පං අදම කරන්න කෝ ජඤ්ඤා මරණං සුවේ. හිත මැරෙයිද කියලා කවුද දන්නේ? ඔහමනේ කිව්වේ. අරඤ්‍ය ගතෝවා රුක්ක මූල ගතෝවා ශුඤ්ඤාගාර ගතෝවා ඉතිපටි සංකති. ජායත ධාන වඩන්න මා පමාදෙත් ප්‍රමාද වෙන්න එපා. පිරිනිවන් පානකොට මොකද්ද කියලා බැටි. මහණෙනි කෙටියෙන්ම තියෙනවනේ ආමිසයට වඩා මේ මගේ පිරිනිවන් මංචකයට මල් පූජා කරන මදාරා මල් වට්ටන දෙවිවරුන් නෙමෙයිමයි මට හරියට පූජා කරන්නේ. යමෙක් සුභද්‍ර වගේ ප්‍රතිපත්තිකාමී වෙත්නම් මම ලෝකයට දේශනා කරපු ධර්මය අවබෝධ කරගන්න වෙහෙස වෙනව නම් ඒ ප්‍රතිපත්ති පූජාවමයි බුදුරජාණන් වහන්සේව පුදන්න පුළුවන් උතුම්ම පූජාව. පැහැදිලිද මම මේ කියන එක? පැහැදිලිනේ. නිකන් වකුගඩුවක් දන් දීලා අක්මාවෙන් කොටසක් දන් දීලා එහෙම නිවන් යන්න දඟලන්න එපා. ඒවා අවශ්‍යයි. නමුත් ඒ එකම එක කොටසක් විතරයි. මේ සංස්කාර පිළිබඳව මනස්කාරය තිබ්බේ නැත්තම් මගේ පින්වත්නි කොතන කොයි වෙලාවෙත් බුදු කෙනෙකුට බෝසත් කාලේ නියත විවරණ ගන්න තාක් ඒ බෝධි චිත්තේ පවා පින්වත්නි අන්තරස් දාන වෙලා යන්න පුළුවන් තැන් තියෙනවා. කොච්චර ශක්තිමත් පාරෙම පුරාගෙන ගියත්. නියත විවරණ ගත්තට පස්සේ තමයි ස්ථීර බවටපත් වෙන්නේ. එහෙම නෙමෙයි මනෝ ප්‍රනිදාන වාක්‍ය ප්‍රනිදාන කාලේ පටන්ම බුදු කෙනෙක් Tamanගේ බුද්ධත්වයේ ඉලක්ක කරගෙනම නොකඩවා යන ගමනක් තියෙනවා. හැබැයි ඔය පිංගුතුල ඔක්කොම බුදු වෙන්න හිතුවයි කියලා බුදු වෙන්න බැරි ඒ නිසයි. සමේක ලේසි නෑ. පිංගුත්නි දැන් ඔබට තේරෙනවද මේ ලෝකේ තියෙනවා නම් තියෙන ස්කන්ධ කීයද? 5යි. රූප ගොඩවල්, වේදනා ගොඩ. දැන් ওই පිංගුතුල ඔය ඇලිලා බැඳිලා ඉන්නෙත් ඕවයින් එකකට දෙකකට නෙමෙයිද? එක්ක දුවගේ පුතාගේ රූපයට. ඒ දුවගෙන් පුතාගෙන් ලැබෙන වේදනාවටනේ. සමහර ඉතින් දැන් මම හොදටම දන්නවා දෙමව්පියන් ඉන්නවා හරීම කෙනෙක් පුතා දුරක ඉන්නවා නම් මාසයකට දෙකකට සැරයක් ගිහිල්ලා මොකක් කරලා එන්න ඕනේද? අර පුතාගේ රූපය දැකලා ඒ පුතාගෙන් ලැබෙන වේදනාව විඳලා පුතා කියන සංඥාව හඳුනගෙන ඒ සංස්කාරات එක්ක ආදරය, කරුණාව, මෛත්‍රිය, ලෙන්ගතුකම් එක්ක චුට්ටක් හැප්පිලා ඒ සිතවිලි ඒ පැත්තට ටිකක් නැඹුරු කරලා ඔය ස්කන්ධ පහේ හුරුතල් වෙලා ආයෙත් එන්නම ඕනේ. අද හුරුතල් වෙලා ගිහිල්ලා ගෙදර ගියාම ඇතිද? මදි. ආයෙත් හෙටත් හුරුතල් වෙන්න ඕනිමද නැද්ද? ඕනිමයි. පින්වත්නි ඔබට මේ ලෝකයේ යමක් උපාදානීය වෙනවා නම් මේ කතාව හොඳට අහගන්න. ඔබට මේ ලෝකයේ යමක් උපාදානීය වෙනවා නම් උපාදානීය වෙන්න තියෙන්නේ ඔය ගොඩවල් 5 විතරයි. රූපස්කන්ධය ඔබට උපාදානීය වෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. දැන් බලන්න ඔබට මේ ලෝකයේ තියෙන හැම රූපස්කන්ධයක්ම උපාදානීය වෙලාද? බෙදාගත්තු ටිකක් විතරක් උපාදානීය වෙලාද? හොඳට බලන්න. ඔබට උපාදානීය වුණා නම් උපාදානීය උනේ කොහේ හරි රූපස්කන්ධයක්.
එනිසා රූපස්කන්ධයට කියනවා තවත් නමක්. ඒ තමයි රූප උපාදානස්කන්ධය. පැහැදිලිද? රූපස්කන්ධය තවත් කෙනෙකුට උපාදානීය වෙන්න පුළුවන් කියන අර්ථයෙන් ඒ ස්කන්ධයට කියනවා උපාදානීය විය හැකි, උපාදානීයට ගෝචර, උපාදානීය වෙන්න පුළුවන් ස්කන්ධයක් රූපස්කන්ධය. එනිසා රූපස්කන්ධයට කියනවා එක නමක්. මොකක්ද? රූප උපාදානස්කන්ධය. දැන් ඔන්න ඔය පින්වතුන්ලට තිබ්බ ලොකු ගැටලුවක් ඔය නිදහස් වෙන්නේ. රූපස්කන්ධයත් රූප උපාදානස්කන්ධයත් කියන්නේ එකක්ද දෙකක්ද? මේ බලන්න, ස්ත්‍රියක් ඉන්නවා. ඒ ස්ත්‍රියව පුරුෂයෙක් දැකලා කැමැත්තක් හිතලා විවාහ කරගන්නවා. බිරිඳ කරගත්තේ අර ස්ත්‍රියවමද නැද්ද? දැන් කතා කරන්නේ ඒයි නෝනා බිරිඳ මොකක් හරි කියලා. හැබැයි ගෙනාවේ අර ස්ත්‍රියවමද නැද්ද? ඒ ස්ත්‍රියමයි. අන්න ඒ වගේ ඔබට උපාදානීය වුණා නම් උපාදානීය වුණේ ලෝකයේ තියෙන එක ස්කන්ධයක් නිසා. ඒකට කියනවා රූප උපාදාන ස්කන්ධය කියලා. වේදනාවත් ඔබට උපාදානීය වෙන්න පුළුවන්. ඒ නිසා වේදනා ස්කන්ධයට කියනවා වේදනා. රහතන් වහන්සේට මොකද වෙන්නේ? රහතන් වහන්සේට එළිය බැලුවාම මොකක්ද පේන්නේ? රූප ස්කන්ධ විතරයි. කිසිම දවසක ස්කන්ධ මොනව වෙන්නේ නැද්ද? උපාදානීය වෙන්නේ නැහැ. නැතුව මේ ඔය පිංගුතුලට වෙනම එකක් පේනවා, රහතන් වහන්සේලාට ඒව පේන්නේ නැති වෙන්නේ, මැජික් එකක් වෙන්නේ නැහැ. රහතන් වහන්සේට මොකක්ද වෙන්නේ? ඔබට උපාදානීය වෙන ස්කන්ධ රහතන් වහන්සේට උපාදානීය වෙන්නේ නැහැ පින්වත්නි. ඇයි? ඇයි උපාදානීය වෙන්නේ නැත්තේ? මොකක්ද අයින් කරලා තියෙන්නේ? මේ දැන් මේ මෙතනට ආපු වචනේ මොකක්ද අලුතෙන්? රූප ස්කන්ධය, රූප උපාදාන ස්කන්ධය. මොකක්ද ආපු අලුත් වචනේ? උපාදාන. උපාදානික කියන්නේ රූපයේද ඔබ තුලද? හොඳට කියන්නේ. උපාදානය කියන එක තියෙන්නේ රූපයේද ඔබ තුලද? දැන් රූපස්කන්ධයේ තියෙන රූපස්කන්ධ කියන දෙක විතරයි. රූප ගොඩක්, වේදනා ගොඩක්. මේක පින්වත්නි ප්‍රඥාවට කතා කරන තැනක්, හොඳට අහගන්න. සංඥා ගොඩක්. සංඥාව උපාදානීය වුණා කිව්වම උපාදාන කියන කැලල කොහින්ද ආවේ? ඒක එන්නේ නතේ යානි කාමා චිත්‍රානි ලෝකේ. මහණෙනි, කාමය කියන එක, කැමැත්ත කියන එක, තණ්හාව කියන එක, උපාදානීය කියන එක නතේ කාමායානි චිත්‍රානි, මේ විසිතුරු ලෝකේ නෙමෙයි පවතින්නේ. දැන් හිතන්න මේ වටාත්ත ලස්සනයි. ලස්සනයි කියලා හිතන්න. දැන් මේ වටාත්ත විසිතුරුයි. හැබැයි කාමය කියන එක තියෙන්නේ මේකේද ඔය පිංගුතුලගේ හිතේද? සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. කාමය කියන එක තියෙන්නේ පුරුෂයාගේ සංකල්පය තුලයි. අහගන්න මේ ටික. තිට්ඨන්ති චිත්‍රානි තතේව ලෝකේ. ලෝකයේ තියෙන විසිතුරු දේවල් මගේ රත්තරන් පින්වත්නි, ඒ විදිහටම තියෙන්න දෙන්න. ඒවා ඒ විදිහටම තියෙනවා. ඔබට මොකද්ද කරන්න තියෙන්නේ? සියදි විනසා ගන්න. කෝච්චි එකට පයින්නද? මේ ඔක්කොම අතහැරලා දාලා කැලේ යන්නද? නෑ. අතෙත්ත දිහියා විනයන්ති චන්දං. අත ඒතේසු ආරම්මනේසු පණ්ඩිතා විනයන්ති චන්දං. පණ්ඩිතයා මොකද කරන්නේ? මේ ලෝකයේ තියෙන විසිතුරු දේවල් ඒ විදිහටම තියෙන්න දීලා මගේ පින්වත්නි හිතේ තියෙන මොකක්ද අයින් කරන්නේ? කැමැත්ත අයින් කරලා දානවා. දැන් ওই පින්වතුන්ලට බැරි වෙලාම තියෙන්නේ ඕක. එතකොට පින්වත්නි ඕක අයින් කරාට පස්සේ මේ පන්සලට කොටට ඇඳන් එන්නය, දිගට ඕවා මුකුත් ඕනේ? මේ කලබල මුකුත් ඕනේද? ඕනේ නෑ. මේ කියන්නේ පන්සලට යනකොට ඒකේ විදියට යන්නේ, ඒක අපේ සම්ප්‍රදායය. හැබැයි සිත තුල තියෙන මේ සංකල්ප රාගය කියන එක දුරු කරා නම් එතනින් එහාට පින්වත්නි කිසිම දෙයක් උපාදානීය වෙන්නේ. මේ බලන්න, ඔබට තියෙනව නේද ප්‍රශ්නයක්? පින්කමක් කරද්දි සංස්කාර රැස් නොවෙන්න කොහොමද පින්කම් කරන්නේ? දැන් පින්කමක් කරද්දි එක්ක කුසලයක් රැස් වෙනවා, නැත්තම් දැන් පව් වැඩක් කරද්දි අකුසලයක් රැස් වෙනවා. ඔබට තියෙනව නේද ප්‍රශ්නයක්? කොහොමද හාමුදුරුවනේ පින්කමක් කරලා සසරට නොවැටි නිවනට ගන්නේ? කොහොමද භවයක් සකස් නොකරගෙන පින්කමක් කරන්නේ? කොහොමද?
කවදාවත් කරන්න බෑ. පින්කමක් කරනකොට ඔය පින්වතුලට භවය සකස් වීම කියන එක සකස් වෙනවාමයි. රහතන් වහන්සේ ස්කන්ධ දිහා දැකලා පින්වද මේ රහතන් වහන්සේට මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පහ ගැන තියෙන අවබෝධය කොච්චරක්ද කියනවා නම් දැන් ඔය පින්වතුන්ලටත් මේ අවබෝධය තියෙනවා. ඔය පින්වතුන්ල බයයි ඒක ප්‍රායෝගිකව ගේන්න. ඔය පින්වතුන්ල බයයි ඒක දාගෙන ඒකත් එක්ක ලෝකයේ ගනුදෙනු කරන්න. නැත්තම් දැන් ඔය පින්වතුන්ල හොඳටම දන්නවා රූපය කියන්නේ අනිච්ච දුක්ඛ විපරිණාම ධම්ම කියලා දන්නවනේ නේ. වේදනාව කියන්නේත් එහෙමයි. සංඥාව කියන්නේත් එහෙමයි. සංකාර කියන්නේත් එහෙමයි. විඥාන කියන්නේත් එහෙමයි කියලා දැන මේ ඔය පිඟුතුලා බයයි මොකක් වෙයි කියලාද? ආයි උපදීද දන්නේ නැහැ. බය වෙන්න එපා. ආයි උපදිනවාමයි. ඔය විදියට හිටියොත් ඔය කල්පනාවේ හිර වුණොත් ඔය සීමාව කඩාගෙන එළියට ආවේ නැත්තම් ඔබට පින්වත්නි ඔය සීමාවෙන් එළියට පයින්න කිසිම වෙලාවක පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේ කියපු මේ පණිවිඩය හොඳට අහගන්න. බුදුරජාණන් වහන්සේ කිව්ව පින්වත්නි මේ රූපස්කන්ධය කියන එක සරු දෙයක්ද නිසරු දෙයක්ද? මොකද හිතෙන්නේ? කොච්චර නිසරුයිද? එක තප්පරයක් බලන්න පෙන පිඬක් වගේ කිව්වා. පෙන පිඬක් නැගෙනකොට ඒ පෙන පිඬ එතනම මොකක් වෙනවද? බිඳිලා යනවා. එතනම බිඳිලා ගියේ නැත්තම් ටිකක් දුර ගිහිල්ලා හරි අනිවාර්යෙන්ම බිඳිලා යනවා. සමහර දරුවෝ අම්මගේ බඩේදීම මැරිලා යනවා. සමහර දරුවෝ ඉපදිලා අවුරුද්දෙන් 2න් 3න් මැරිලා යනවා. සමහර දරුවෝ අවුරුදු 20න් 25න් මැරිලා යනවා. හැබැයි පෙන පිඬ චුට්ටක් දුර යන්න පුළුවන්. ඒකයි මේ බුදුරජාණන් වහන්සේ සිහිපත් කළේ. පෙන පිඬ චූට්ටක් දුර යන්න පුළුවන්. හැබැයි කොතනකදී හරි පෙන පිඬ මොකක් වෙනවමද? කොතනකදී හරි පින්වත්නි පෙන පිඬ කියන එක බිඳිලා යනවා වගේ නිසකවම මේ රූපය කියන එක එක තැනකදී. ඒ කොතනද? මොකක්ද ඒ තැන? මොකක්ද තැන? ඔබටත් මටත් බේරෙන්න බැරි මරණය කියන තැන. ආයුෂය කියන එක ඉවර වෙන තැන, විඥානීය කියන එක මේ ශරීරයෙන් එළියට බහින තැන, මරණය කියන එකෙන් පින්වත්නි මේ රූපස්කන්ධයට කොච්චර සැලකුවත් වැඩක් නැහැ මගේ රත්තරන් පින්වත්නි. මේ රූපස්කන්ධයට කොච්චර ආදරය කරත් කොච්චර මේක පීරුවත් මොනතරම් ක්‍රීම් ಜಾති ගෑවත් මොනතරම් සත්කාර කරත් මොනතරම් ෆේෂල් කරලා අරව කරලා පවුඩර් දාලා ක්‍රීම් ගාලා මොනතරම් මේක රැකගන්න හැදුවා. මට කියන්නකෝ රැකගන්න පුළුවන්ද කියලා? පුළුවන්ද? පුළුවන් නම් ලෝකේ තියෙන හොඳම ක්‍රීම් එක ගන්න. ඇයි? අපරාධ නෙමේක. දැන් තප්පර කට්ට කැරකෙනකොට ගාලාපු ක්‍රීම් එක නිසා දිරන්නේ නැද්ද? ඉන්නේ මහා සෑ භූමියේ ඒ නිසා අපේ රූපය දිරන්නේ නැද්ද? දිරනවා. දැන් එක එක්කෙනා මෙතන එක එක જાති පවුඩර්, එක එක જાති ක්‍රීම් ගාලා එක එක જાති වහනවල ආවනේ. වහනවල එනකොට ඔබේ රූපය දිරදිරා ගියේ නැද්ද? දැන් මේ ඉන්න ටිකේ අපි හැමෝගෙම රූපය දිරදිරා යනවද නැද්ද? අද දවල් මම වැළඳුවේ එක જાතියක්. ඔය පිංගුතුලා සමහරකට මටත් වඩා හොඳ විටමින් જાති බෙහෙත් හේත් ඉන්සියුලින් දැන් ගහගෙන එන්නේ නැත්තේ. දැන් දිරන්නේ නැද්ද? පින්වත්නි බුදුරජාණන් වහන්සේ ලස්සන සූත්‍රයක දේශනා කරනවා මහණෙනි මම මේ ලෝකයේ පඬිතුය ඇතයි කියපු දේවල් ඇතයි කියලා දේශනා කළා විතරයි. නැතයි කියපු දේවල් නැතයි කියලා දේශනා කළා විතරයි. අත්ති සම්මතං ලෝකේ පණ්ඩිතානං අහම්පිතං අත්තිහිති වදාමි. නත්ති සම්මතං ලෝකේ පණ්ඩිතානං අහම්පිතං නත්තිහිති වදාමි. මොනවද මේ බුදුරජාණන් වහන්සේ ඇතයි කිව්වේ? රූපං භික්ඛවේ අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං. මේක පින්වත්නි රූපය කියන එක අනිත්‍ය භාවයට පත් වෙනවය, විපරිණාම භාවයට පත් වෙනවය, දුක්ඛ භාවයට පත් වෙනවය. එකම විදිහකට තියාගන්න බැරිය බුදුරජාණන් වහන්සේ මේක විතරයි දේශනා කරේ ලෝකෙට. වෙන මොනවත් මහා ලොකු දේවල් කල්පනා කරන්න එපා. කවදාවත් ඒව මතක තියාගන්න බෑ.
අභිධර්ම විශාරදලා, අභිධර්මාචාර්යලා, ත්‍රිපිටකාචාර්යලා වෙන්න යන්න එපා. රූපස්කන්ධයේ තියෙන මේ ඇත්ත ගැන කල්පනා කරන්න. අද මේ ධර්ම දේශනාව ඉවර වෙලා මේ මහා සෑ භූමියේ වටයක් යන්නේ. තන තන ඉඳගෙන මම මේ කියන ටික කල්පනා කරලා යන්න. අනේ දෙයියනේ මම මේ ආසයි ආදරෙයි පරිස්සම් කරගන්න ඕනි. මන් නැති වුණොත් මොනව කරගනීද දන්නේ. හරි අමාරුවෙන් මේ ලොකු මහත් කරගත්තේ, බොහොම අමාරුවෙන් උස් මහත් කරගත්තේ කියලා ඔය ආදරය කරන රූපය ගැන. හරි දැන් ඔබ නැති වුණොත් නෙමෙයි. ඔබ ඉන්නවනේ. දැන් වයසට යන එකෙන් බේර ගන්න පුළුවන්ද? දැන් හැම රැලි වැටෙන එකෙන් බේර ගන්න පුළුවන්ද? දැන් කොණ්ඩේ ගැලවිලා යන එකෙන්, කොණ්ඩේ වයසට යන එකෙන් බේර ගන්න පුළුවන්ද? ඇස් දෙක පේන්නේ නැති වෙන පැත්තට යන එකෙන් බේර ගන්න පුළුවන්ද? පුළුවන් නම් මාත් එන්නම් ඔය ජීවිතේටම. හැබැයි මතක තියාගන්න ඔබ නැති වුණාම නෙමෙයි. ඔබ ඉන්නකොටවත් බෑ ඔබට මේ රූපස්කන්ධය කියන එක පාලනය කරන්න. අනිච්ච දුක්ඛ විපරිණාම ධම්ම කියන එක ලෝකේ ස්ථිරව පවතින එකක්. රූපස්කන්ධයට ආදරෙන් සලකන්න එපා. අහුවෙන දෙයක් ගන්න. අහුවෙන ඇඳුමක් ඇඳ ගන්න. දැන් මේ සිවුරු අවුරුදු මම හිතන්නේ අවුරුද්දක් දෙකක් පරණෙති. මේ අද පොරෝණ කොටත් මේක සිදුරක් දෙකක් දැක්කා. මහ පුතෙන් ඕන තරම් මේ සිවුරේ තියෙනවා. අහුවෙච්ච කෑල්ලක් ඇඳ ගන්න. මිනිස්සු මේක දිහා බලන්නේ මේ පාවඩ එලන්නේ, මේ සුදුරේදී එලන්නේ මේකටද? ඔය පිඟුතුල මේකෙන් ලෝකේ ජය ගන්න යන්න එපා. මේක තියෙන්නේ ලැජ්ජා සහිත තෙන් වසා ගන්න. අවුවෙන් වෙන කරදර ටික නැති කරගන්න. මැස්සෙක් මදුරුවෙක් වහනකොට ඒකෙන් බේරෙන්න මිසක් තමන්ගේ ලොකුකම ලෝකෙට පෙන්වන්න නෙමෙයි. පටිසංකා යෝනිසෝ චීවරං පටිසේවාමි. එහෙමනේ කියන්නේ. මම මේ සිවුර, මම මේ ඇඳුම පරිහරණය කරන්නේ මොකටද කියන එක කල්පනා කරන්න. මම මේ ආහාරය ගන්නෙ මොකටද කියන එක කල්පනා කරන්න. පටිසංකා යෝනිසෝ පිණ්ඩපාතං පටිසේවාමි. නේව දවායන මදායන මණ්ඩනායන විභූෂනාය යාව දේව ඉමස්ස කායස්ස ටිතිය. මේක මේ මහා ලොකු රජ කරවන්න නෙමෙයි. මේක සිටුවරයෙක් කරවන්න නෙමෙයි. බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගන්න තාක් මේ ශරීරය කඩාගෙන වැටෙන්න නොදී පරිහරණය කරන්නයි මම මේ ආහාරය වළඳන්නේ. කොහොමේවා? එයි මේ කල්පනාව ගෙදරදී කල්පනා කරන්නේ නැත්තේ? කොහොමද නිවන් දකින්නේ? මම මේ කියනකොට ඔළුව වන්නලා ගියාට ඔය පිඟුතුලට සෑම අවස්ථාවකදීම එහෙමනේ කිව්වේනේ. යනකොට, එනකොට, අත්පය දිගාරිනකොට, ඉඳ ගන්නකොට, නැගිටිනකොට, කනකොට, බොනකොට, වැසිකිලි කැසිකිලි යනකොට මොකද්ද කල්පනා කරන්න කිව්වේ? මේ කනකොට මම කනවා කියලා නෙමෙයි කල්පනා කරන්න කිව්වේ. කනකොට කනවා කියලා අමුතුවෙන් කල්පනා කරන්න ඕනි නෑනේ. බොනකොට බොනවා කියලා නෙමෙයි කල්පනා කරන්න කිව්වේ. වැසිකිලියට කැසිකිලියකට යනකොට මම මේ මෙහෙට යනවා මෙහෙට. මේ මොන කෝලමක්ද? කල්පනා කරන්න කිව්වේ මම මේ කන්නේ ඇයි? මොකක්ද මේ රූපයේ තියෙන ස්ථීර බව? කොයිද මේක සත්වයක් පුද්ගලයෙක් බහැගෙන ඉන්නේ? මේවනි කල්පනා කරන්න කිව්වේ. ඕවා කල්පනා දැන් ඔය පිඟුතුල පහුගිය මාස 3 ඔය ගැන කල්පනා කරාද කියලා බලන්න. එහෙම නෙමෙයිනේ දවල්ට කනකොට කල්පනා කරන්නේ රැයට කන්නේ මොනවද? ඔන්න කල්පනා කරන්නේ. රැයට කනකොට කල්පනා කරනවා හෙට උදේට මොනවද උයන්නේ? උදේ නැකෙට්ට ගමන් කල්පනා කරනවා දවල් කෑමට මොනවද උයන්නේ? උදේට කල්පනා කරනවා දවල්ට කන්නේ මොනවද? දවල් කල්පනා කරනවා රැයට කන්නේ මොනවද? රැය කල්පනා කරන ඔය චක්‍රේ බඹර චක්‍රේ වගේ කැරකි ඉඳලා අවසානයේදී මැරෙනකොටත් සුප් එකක් ගේන්නෝ කියාගෙන මරණයටපත් වෙනවා. මේ මැරිලා නායෙන් කටින් බට දාලා ස්පිරිතාලේ ඉන්නවා. සුප් එකක් හදන් එන්න බැරිද? සමහරු. බොන්න පුරුදු වෙච්ච අය මේ රසක් තේරෙන්නෙත් නැහැ, මත් වෙන්නෙත් නැහැ. මේ පිළිකා ඇවිල්ලා ඇඟපත ඔක්කොම රිදෙනවා. බොන්න චුට්ටක් ගෙනල්ලා දෙන්න බැරිද? මොකක්ද පින්වත්නි මේ රූපයත් එක්ක ඔය තරම් තියෙන ගනුදෙනුව ඔබ කවද්ද මේ රූපේ අතහරින්නේ? ඔබ මේ රූපේ අතහරිනකම් නබික්කවේ තුම්හාකම් තම් පජහත. මේක ඔබට පාලනය කරන්න බැරි නම් ඔබේ වසඟේ නැත්තම් මේක පෝෂණය කරන්න එපා. තම් පජහත ඒක අතහරින්න. මම නෙමෙයි කිව්වේ. මේ ද්‍රෝණියක් ධාතුන් වහන්සේලා දරාගෙන හිටියේ. භාග්‍යතුන් වහන්සේගේ පණිවිඩය මේ. මේක අතහරින්න නැතුව අල්ලාගෙන සිටීමෙන් ඔබ බලාපොරොත්තු වෙන්නේ නිවන නම් මතක තියාගන්න. තිරිසන්නාත්ම භාවයක්වත් ඊළඟ පාර ලැබෙන්නේ නැහැ. මේ බොරුව කරන්න එපා බුදුදහමත් එක්ක. මේක ටිකක් තද ඇති. හැබැයි වෙනිවැල් ගැට කොත්ත මල්ලි කොමත් ඉත්තයිනේ. ඒ වැඟටත් ගුණයි. අමාරුවෙන් බෙව්වොත් උගුරට බීලා දැම්මොත් ටිකක් සනීපයි.
එනිසා මේ බේත විදිනකොට පොඩ්ඩක් අමාරු ඇති. මේ කසාය බොනකොට චුට්ටක් අමාරුවෙන් යනවා ඇත්තේ. කම්මැලි ඇති, නිදිමත දැනෙනවා ඇති. නමුත් මේ තමයි ඇත්ත. මේ ඇත්තට ඔබ මූණ දීලා මේ රූපය පෝෂණය කරන එක ඔබේ රූපය විතරක් නෙමෙයි ඔබ බලන්න කොච්චර මුලාවකද කියලා කොයි හරි ගිහිල්ලා අර අස්සනක් දාලා එක්කන් ඇවිල්ලා ඒකත් පෝෂණය කරනවා. ඕක බුදුරජාණන් වහන්සේ උපමාවකින් කියනවා නදී සූත්‍රය. සංයුත්ත නිකායම මේ පේන පින්ඩූපම සූත්‍රයට කලින් සූත්‍රය පුප්ප සූත්‍රය, ඊට කලින් සූත්‍රය නදී සූත්‍රය. මොකක්ද කියන්නේ? මහණෙනි, උපමාවෙන් කියන්නේ මෙන්න මේ කතාව. මේ සත්වයාට තමන්ගේ රූපයවත් පෝෂණය කරගන්න බැරුව ඉන්නවා. මේගොල්ලෝ ඉල්ලම් කනවා වගේ තව එකක් උස්සන් එනවා. මේකට විතරක් නෙමෙයි දැන් අරකටත් උණ හැදෙනවා. මේකට විතරක් නෙමෙයි දැන් අරකටත් සෙම හැදෙනවා. මේ අසූචි ගොඩ විතරක් නෙමෙයි දැන් අර අසූචි ගොඩත් පීදාන්න ඕනේ. මේ අසූචි ගොඩෙන් හැලෙන කඳුළු කබ දහඩිය විතරක් නෙමෙයි ගෙදර දැන් අර කබ කඳුළු ටිකත් පෝෂණය කරන්න ඕනේ. අහුණාද නැද්ද? එහෙම තද ගැටයකට දැන් මේ එකයි තාම රූපය ගැන විතරයි. අහු වෙලාද නැද්ද ඉන්නේ? රූපේ පෝෂණය කරනවද නැද්ද? ඇත්ත කතා කරන්නේ. ඔය උපාසකම්මල බොරු කියනවයි කියන එක හරියට හාමුදුරුවරු කියනවා. තාත්තලත් එහෙම තමයි. අහු වෙලාද නැද්ද ඉන්නේ? ධර්මයක් දන්නවා. හරි සාදු සාදු. බුද්ධෝත්පාද කාලයේ වටිනාකමක් දන්නවා. අනේ සාදු සාදු. මනුස්ස ජීවිතයේ වටිනාකමක් දන්නවා. අනේ සාදු සාදු. ලංකාවේ බණ කියන හොඳම හාමුදුරුවරු ඇසුරු කරනවා. අනේ සාදු සාදු. රූපය පෝෂණය කරනවද නැද්ද? අපේක්ෂාවක් තියනවද නැද්ද? ඕක ගැන විතරක් නෙමෙයි දරුවා මුණුබුරු බලන්න මේ මුලාවේ තරම නේ පින්වත්නි. විඥානීය කියන මායා කරුවා මවල දෙන රූපස්කන්ධය අපි මුලා වෙනවා. මේක තමයි ඇත්ත. කවද්ද ඕකෙන් ගැලවෙන්නේ අදහස් කරන්නේ? කවද්ද? කතා නෑනේ කවුරුත් බලන්නකෝ. ඔය නිහඬියාව මේ මුළු ලෝකෙම දුවන්න ඕනි නිහඬියාව. මුළු ලෝකෙම ඔය පිළිබඳව කල්පනා කළ යුතු කල්පනා කිරිල්ලක්. මම ඔබෙන් සරල ප්‍රශ්නයක් අහන්නේ. කවද්ද ඔය රූප මේ සිල් රැක්කද? දන් දුන්නද? පොයට ඒ මොකුත් නෙමෙයි මේ අහන්නේ. කවද්ද රූපයට තියෙන ඔය අනවශ්‍ය පෝෂණය කිරීම අතාරින්නේ? පින්වත්නි, මම මේ අද මේ ධර්ම දේශනාවට වඩින්න ටිකක් වතුර ටිකක් මූණට දාගත්ත වෙලාවේ මොකද තුවාලයක් පුංචි තියෙන නිසා මට කල්පනා වුණා මේ දැන් ටිකක් ගනුදෙනු කරන්න අමාරුයි ඒකත් එක්ක. අපි කොච්චර අසරණද කියලා. තාම මේ තරුණයි කියලා හිතන් ඉන්නවනේ. නෑ. තාම ඉතින් මේ කොණ්ඩේ වැවුනොත් කළු කෙස් තියෙන කාලෙනේ. තාම තරුණයි. තාම හයිය තියෙනවා, හිතේ හයියක් තියෙනවා, ගතේ හයියක් තියෙනවා. හැබැයි පුංචි කැපුමකට පුළුවන්, පුංචි මෙහුම් පාරවල් 10කට 15කට පුළුවන් අපිව පින්වත්නි කඳුළු වෙන තරමට අසරණ කරන්න. හිතන්න මගේ රත්තරන් පින්වත්නි වයසට ගියාට පස්සේ හරිද? දැන් ওই පින්වතුල්ලා හදන දරුවෝ ඒගොල්ලොන්ට ඒගොල්ලන්ගේ ජීවිතයක් සකස් වෙනවනේ. ඒගොල්ලන්ට ඊට පස්සේ මේ ඔය පින්වතුල්ලා මත්තේම වැටිලා ඉන්න පුළුවන් කියලා එකක් නැහැ. ඒ පින්වතුල්ලා ජීවත් වෙන්න එපේ. ඔය පින්වතුල්ලා වයසට ගියාට පස්සේ මට මේ පෙදර පොඩි ස්වාමීන් වහන්සේ අහගෙන ඇති. පොඩි ස්වාමීන් වහන්සේ කිව්වා අනේ ලොකු ස්වාමීන් වහන්සේ කොච්චර අපි අසරණයිදනේ. කොච්චර අසරණයිද මගේ පින්වත්නි. ඇයි මේ රූපස්කන්ධයත් එක්ක අනවශ්‍ය බැඳීමක්? මේක මම මේ සරල කතාවක් කියන්නේ. මේක පෝෂණය කරලා වැඩක් නැහැ. ඒකයි. මේක පෝෂණය කරලා තේරුමක් නැහැ. ඇයි දැන් මේ වයසක උපාසක අම්මලා බලන්න කොඳු කුදු වෙලා අතපය හැකිලිලා හැම රැලි වැටිලා රූපස්කන්ධය පස්සෙන් දුවන්න එපා මගේ පින්වත්නි. මේ ජීවිතේ වැරදුනොත් ආයි කවදා කොතනක ඔබට මේ රූපස්කන්ධය පිළිබඳව මේ පණිවිඩය අහන්න ලැබෙයිද කියලා කියන්න බෑ. මේක ඇහෙන්නේ බුද්ධෝත්පාද කාලයක විතරයි. තව හරිම ටික කාලයයි තියෙන්නේ. කොච්චර කාලයක්ද? දැන් මේ මෙන්න මහසෑගාවට ඇවිල්ලා කල්පනා කරන්න දේවල්. තව ටික කාලයයි. කොච්චර කාලයක්ද? මේ සෑය කොච්චර කාලයක් අපිට තව වඳින්න පුළුවන් වෙයිද? අවුරුදු 50ක් අපි මෙතන ඉන්න කවුරුත් ඉන්න එකක් නැති වෙයි. තව 15යි 20යි
25යි 30යි ඔය ටික කාලෙ පින්වත්නි මේ කතන්දරේ තේරුම් නොගෙන සංසාර ජීවිතයට වැටුනොත් ගිහිල්ලා මන් දන්නේ ඔබ අපිට අතහැරි. එච්චරයි කියන්න තියෙන්නේ. ඔබට මේ බුද්ධෝත්පාද කාලේ අතහැරි. ඔබට මේ ජීවිතේ තේරුම් ගන්න ලැබිච්ච මනස අතහැරිලා යයි. ඔබට බුදුරජාණන් වහන්සේ අතහැරි. ඔබට ධර්ම රත්නය අතහැරි. ඔබට සංඝ රත්නය අතහැරි. මේක අතහැර ගන්න ලෑස්ති වෙන්න එපා. එකක් විතරයි වේදනාව. වේදනාව කොයි වගේද කිව්වේ? දිය බිඳුවක් වගේ, ජල බිඳුවක් වගේ. ජල බිඳුවේ ස්වභාවය කොහොමද? ඇති වෙන තැනම නැති වෙලා යනවා. පින්වත්නි, ඔය පින්වතුල ඔය හොයන සැප වේදනාව ඔය පින්වතුල ඔය හොයන සැප වේදනාව අයින් කරගන්න හදන දුක් වේදනාව ජීවිතයේ දවසේම මහන්සි වෙලා මේ දැන් මෙතන ඇවිල්ලා ඉඳගත්තනේ. දැන් මොකක්ද ඔය පින්වතුලට දැනෙන්නේ? පුංචි සැනසීමක් දැනෙනවනේ නේ. දැන් ඔය පින්වතුල මේ සැනසීමටත් මුලා වෙනවා. ගෙදර ගිහිල්ලා ආයි කල්පනා කරනවා හෙටත් කොයි යන්න තිබ්බනම් හොඳයිද? මහසය ගාවට වෙලා ඉන්න තිබ්බනම්. ඇයි මේ සැප වේදනාවත් අනිත්‍යයි. මේ වේදනාස්කන්ධය පිළිබඳව අපේක්ෂා දල්වා ගැනීම අතහරින්න. එතකොට ඔබට පිටකොටුවේ බස් හෝල්ඩ් එක ගාවට ගිහිල්ලා ඉඳගත්තත් කොයි වගේ සැනසීමක් දැනෙයිද? මහසය ගාව ඉඳගත්තා වගේ සැනසීමක් දැනේ. එතකම්ම දැන් ඔය පින්වතුල මේකටත් මුලා වෙනවනේ නේ. අනේ මේ මෙතනට වෙලා හැමදේම ඉන්න තියෙනවා නම් බලන්නකො මේකත් මේන්ටේන් කරන්න. මේ සිටුේෂන් මේන්ටේනින් නැත්තම් තත්වය නැවත සකස් කර ගැනීම හරි අමාරුයි. ජයශ්‍රී මා බෝධිය ගාවට ගියාම අනේ මෙතනට වෙලා ඉන්න. ආරණ්‍ය කුටියට ආවම අනේ කොච්චර සනීපයිද මෙතනට වෙලා ඉන්න තියෙනවා. නෑ. ඒ ලැබෙන සැප වේදනාව පිළිබඳව අපේක්ෂාව අතහැරින්න. එතකොට ඔබට ගෙදර හිටියත්, බස් ස්ටෑන්ඩ් එකක හිටියත්, මහපාරේ හිටියත්, කුඩයක් යට හිටියත්, ගහක් යට හිටියත්. එහෙමනේ කිව්වේ රුක්ක මූල සේනාසනං නිස්සාය පබ්බච්චා. ගහක් මුලට වෙලා ඉන්න කිව්වේ ඒකනේ. ඒක මේ කුටියක් නිසා, ෆෑන් එකක් නිසා, AC එකක් නිසා, ටයිල් ටිකක් නිසා, ෆිනිෂින් වහලක් නිසා එහෙම ලැබෙන සැපක් නෙමෙයි. වේදනාව පිළිබඳව අපේක්ෂා අතහැරෙන දහමක් මිසක් සැප වේදනාවේ මුලා කරන දහමක් නෙමෙයි මේ දහම. හොඳට මේක තේරුම් ගන්න. ඔබ කවදද වේදනාව පිළිබඳව අපේක්ෂාව අතාරින්නේ? ඔය සොයන සෙවිල්ල අතාරින්නේ. දරුවාගෙන් ලැබෙන සැප වේදනාවනේ. අම්මා කෙනෙක් රැවටෙන තැනක්. දරුවෙක් රැවටෙන තැනක් අම්මා කෙනෙක්ගෙන් ලැබෙන සැප වේදනාව. කවද්ද ඔබ අතාරින්නේ? නිවන් දැකපු දාට. නිවන් දැකපු දාට අතාරින්නේ. අතහැරපු දාට නිවන් දකි. නිවන් දැකපු දාට අතහරිනවා කියලා එකක් නැහැ. ඔබ යම් දවසකද රූපය පිළිබඳව අපේක්ෂාව අතාරින්නේ? ඔබ යම් දවසකද වේදනාව පිළිබඳව අපේක්ෂාව අතාරින්නේ? එදාට ඔබට ලැබෙයි මොකක්ද? අභිධර්මාචාර්ය කියලා උපාධියක්. නෑ. ත්‍රිපිටකාචාර්ය කියලා උපාධියක්. ඒත් නෑ. එදාට ලැබෙයි මේ මහා සෑය මෙතන ඉදිවෙන්න මේ වැඩ ඉන්න ධාතුන් වහන්සේලාට පවා අපි වන්දනා කරන්න හේතු වෙච්ච මේ ලෝකයට පහළ වෙච්ච අසහාය ශාස්ත්‍රුන් වහන්සේගේ නිර්මල හදමඩලින් ප්‍රබව වෙච්ච තථාගත ධර්මය යෝ ධම්මං පස්සති සෝ මොකක් වෙයිද? කවුරුත් කිව්වේ නෑනේ යෝ රුවන්වැලි මහා සෑය පස්සති බුදුරජාණන් වහන්සේව දකී කියලා. මම මේ කෙලින්ම කතා කරන්නේ. හරි. ඔබ යම් දිනකද ධර්මය දකින්නේ එදාටයි ඔබට බුදුරජාණන් වහන්සේව හම්බ වෙන්න දකින්න. ඒ නිසා මගේ පින්වත්නි මේ මම කියනවට දරුවගේ රූපය පිළිබඳව අපේක්ෂාව අතාරින්නත් එපා. දැන් මේ බණිවර වෙලා පැත්තකට ගිහිල්ලා කල්පනා කරන්න ඇත්තද මේ හාමුදුරුවෝ කියපු කතාව? මට මගේ රූපයවත් පෝෂණය කරන්න බැරිද? අජ්ජත්ව බහිද්ධාව. මගේ රූපය බෑනම් බාහිර රූපයක් කොහමද මම පෝෂණය කරන්නේ? අජ්ජත් බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති. මෙන්න සතිපට්ඨානය. කය පිළිබඳව සිහියෙන් ඉන්නවා ආධ්‍යාත්මිකවත් අජ්ජත් ශරීරයත් බාහිර ශරීරයත්
අජ්ජත් බහිද්ද කියන මේ දෙපැත්තම පිළිබඳව මනසිකාරී ඉන්න කෙනාට අත්ති කායෝතිවා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති යාව දේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිස්සිතෝච විහෙරති. බලන්නකෝ මේක කොච්චර ප්‍රැක්ටිකල්ද කියලා ප්‍රායෝගික. මොකක්ද ලැබෙන්නේ? උපාධියක් නෙමෙයි. අනිස්සිතෝච විහෙරති. ලෝකය පිළිබඳව අපේක්ෂාවක් නැතිව ජීවත් වීමේ හැකියාව ඔබට ලැබෙනවා. මොකක්ද ලැබෙන්නේ? රූපස්කන්ධය පිළිබඳව, වේදනාස්කන්ධය පිළිබඳව අපේක්ෂාවක් නැතිව ජීවත් වීමේ ශක්තිය ඔබට ලැබෙනවා. අනිශ්චිතව වාසය කරන්න. අනිශ්චිතෝච විහෙරති නච්ච කිංචි ලෝකේ උපාදීයති. එතකොට ඔබට කිසිම රූපයක් මොකක් වෙන්නේ නැද්ද? කියන්නකෝ මොකක් වෙන්නේ නැද්ද? උපාදානීය වෙන්නේ. ඇයි උපාදානීය වෙන්නේ නැත්තේ? අවිජ්ජා පත්‍ය සංඛාරා කිය හිටපු නිසාද? ඇයි උපාදානීය වෙන්නේ නැත්තේ? උපාදානීය වෙන්න දෙයක් නෑ. පැහැදිලිද? උපාදාන නිරෝධෝ බව මේ පටිච්ච සමුප්පාදේ එකක්, ස්කන්ධ පහ එකක්, උපාදාන එකක්, අභිධර්ම එකක් එහෙම නෑ. උපාදාන නිරෝධෝ බව නිරෝධා. බලන්නකෝ යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති. අන්න අර සූත්‍රය තවත් එහාට. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. බුදුන්ව දකින්න නම් ධර්මයේ දකින්න, ධර්මයේ දකින්න නම් මේ උපාදාන නිරෝධ වෙන ක්‍රමවේදය පටිච්ච සමුප්පාදය දකින්න. පින්වත්නි, මම මේ ගවේෂණය කරපු බුදුදහම ඇතුලේ මම දැකපු දහම, අපි දැකපු, අපි දන්න, අපිට තේරෙන, අපිට පැටහෙන දහම තමයි යෝක. මේක නොකර අපි තවත් මහා සෑයක් හදමු. හෙට ඉඳන් ජීවිත කාලෙම වැඳගත්ත ගමන් අත් දෙකට මාංචු දෙකක් දාලා ගෙට ගහගෙන ඉමු. ආය අත් දෙක බිම දාන්න නැතු. බුදු පිළිමයක් ගාව ගල් වෙමු ගිහිල්ලා හෙට ඉඳන් මැරෙනකම් සංසාර දුක් ගිනි කෙලවර වෙයිද? පුඤ්ඤාභි සංකාරය නිසා සුඛ විපාක සහිත හොඳ උප්පත්තියක් ලැබෙනවා මිසක් මේ ස්කන්ධ පහෙන් වෙන්ව ලබන මිදීම කියන තැන, තරණීය වීම කියන තැන ඔබට ලැබෙන්නේ. ඔබට දැන් තේරෙනවද මේ බුදුදහමේ හරය මොකක්ද කියලා? මට මේ කියන්න ඕනේ උනේ එච්චරයි. මේ මහා ලොකු දේවල් බදාගෙන තොইল නටන්න, අරව කරන්න, මේවා කරන්න, වාර්ෂිකව කටින පින්කම ලොකුවට කරන්න, කටින චීවරයේ අස්සෙක්ගේ පිටගෙන යන්න, එහෙම එකක් නෙමෙයි බුදුදහම. මං කියන්නේ එහෙම කරනකොට කුසල විපාක තියෙනවා. ඒවා ගරහනව නෙමෙයි. ඒවා හරිම ආශ්චර්යමත්, හරිම හොඳ පින්කම්. මං කතා කරන්නේ බුදුදහමේ පරම හරය පිළිබඳව. කවුරු හරි මගෙන් ඇහුවොත් බුදුදහම කියන්නේ මොකක්ද කියලා මට දෙන්න තියෙන හරිම සරල උත්තරයක්. මේ ලෝකය පිළිබඳව කරපු ශ්‍රේෂ්ඨතම, නිවැරදිම, නිශ්චිතම විවරණය ඒක තමයි බුදුදහම කියන්නේ. හොඳම කමෙන්ටරි එක, හොඳම විවරණය ඒක විතරයි බුදුදහම කියන්නේ. පැහැදිලිද මම මේ කියන එක? සංඝයා කියන්නේ කවුද? ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අනුගමනය කරන සුප්‍රතිපන්නයි කියලා කිව්වේ ඒකනේ නේද? කාමසුකල්ලිකාණියෝ මොකද්ද සුප්‍රතිපන්නයි කියන්නේ? ඔය පිඟුතුල ඒක තියා සුප්‍රතිපන්නෝ ගාතාවත් සුප්‍රතිපන්නයි කිව්වේ. බලන්න මේ සංඝ ගුණ. සංඝයා කියන්නේ මේ හිස බාලා සිවුරක් පොරව ගත්ත ගාන්ට නෙමෙයි. එම්ම සංඝයා වෙන්නේ නැහැ. දැන් අද ඕන තරම් චීවර වේශධාරීන් දකින්න නැද්ද? මේ සිවුරක් පරව ගන්නවා කියන එක පොඩි වැඩක්. හිස බානවා කියන එක පුංචි වැඩක්. එහෙම නෙමෙයි සංඝයා වෙන්නේ. යමෙක් කාමසුකල්ලිකාණු යෝගයත් අත්තකිලමතාණු යෝගයත් කියන අන්ත දෙක ඉක්මවලා මධ්‍යම ප්‍රතිපදාවේ හැසිරෙනවා නම්, ඒ මධ්‍යම ප්‍රතිපදාව නිවන් කෙලවර කොටගෙන පවතිනවා නම්, ඒක මනා වූ ප්‍රතිපත්තියක් පෙරේම. සුප්‍රතිපන්නයි කියලා කිව්වේ මනා වූ ප්‍රතිපත්තියක් පෙරීම නිසා. උජුපටිපන්නයි කියන්නේ කෙලින් කතා කරන නිසා. නෑ. කෙලින් කතා කරන මුරණ්ඩු අයත් ඉන්නේ. උජුපටිපන්නයි කිව්වේ අනුගමනය කරන මාර්ගයේ ඍජුවම නිවනට වැටිලා නම්. බලන්න කොයි පිටුල සංඝ ගුණ දන්නවද කියලා. අනුගමනය කරන මාර්ගයේ නිවනට කෙලින්ම ඍජුවම වැටිලා නම්, ඒ ඍජු මාර්ගයේ අනුගමනය කරන භික්ෂුවට කියනවා ඍජු මාර්ගයක පිළිපන්
උජුපටිපන්න කියලා. පැහැදිලිද? බලන්න මේ ඔක්කොම සම්බන්ධ වෙන තැන. ඥායපටිපන්න. ඒ මාර්ගයේ වඩන කෙනෙකුට සීල සමාධි ප්‍රඥා කියන ගුණධර්ම ඥානය කියන ඒවා වැඩෙනවා නම් කෙලසුන් දුරු කිරීමේ ඥානය වැඩෙන නිසා ඥානයන් වැඩෙන ප්‍රතිපදාවක නිරත වෙනවා. එනිසා ඒ උතුම් සංඝරත්නය ඥායපටිපන්නයි. ඒ ගුණධර්ම තියෙන නිසා මගේ රත්තරන් පින්වත්නි ස්වාමින් වහන්සේ නමක් දැක්කහම පාදෝවණිය කරන්න වටිනවා. පාවඩ එලන්න වටිනවා. වෙන මොකක්වත් හින්දා නෙමෙයි, හිස බාපු නිසා නෙමෙයි. අඟල් දෙකක් කොණ්ඩේ වවන්න පුළුවන් භික්ෂුවකට. අඟල් දෙකක් කියන්නේ අද එහෙම වැව්වොත් දානෙ ලැබෙන්නෙත් නෑ. හේ මිනිස්සු හිතන් ඉන්නේ හිස බාන හාමුදුරුවෝ තමයි සිල්වත්ම කියලා. එහෙම එකක් නෑ. හදීසිවත් මං අද අර පොඩි හාමුදුරුවන්ට කිව්වා දැන් මේ අසනීපත් තියෙන නිසා අඟල් දෙකක් කොණ්ඩේ වවමුද? දානෙ ලැබෙන්නෙත් නෑ, බණ අහන්නෙත් නෑ ආයෙත්. හේ මිනිස්සු දන්නේ කොණ්ඩේ කපපු නිසා සිවුර පොරවපු නිසා නෙමෙයි භික්ෂුවක් වෙන්නේ. පාවඩිය එලන්න සුදුසු වෙන්නේ, සුදුරෙද්ද එලන්න සුදුසු වෙන්නේ, වඳින්න සුදුසු වෙන්නේ අර ගුණධර්ම තුන තියෙන නිසා. සුපටිපන්න, උජපටිපන්න, ඥායපටිපන්න. මෙන්න මේවා තියෙන නිසා මෙවැනි වැඳුම් පිළිවෙත් පාවඩ එලීම් කරන්න සාමීචි කර්ම. සාමීචි කර්මයට සුදුසුයි. එනිසා සංඝයා සාමීචි පටිපන්නයි. පැහැදිලිද? නිරවුල්ද? මෙන්න මේ ගුණ හතරෙන් යුක්ත නිසා හොයාගෙන ගිහිල්ලා දන් දෙන්න සුදුසුයි. ආහුනෙයයි. ආහුනෙයයි කියන්නේ මේ නිවන අහුවෙච්ච නිසා ආහුනෙයයි කියනව නෙමෙයි. හොයාගෙන ගිහිල්ලා දන් දෙන්න සුදුසුයි. පාහුනෙයයි. සමහරු මේවට අද වැරදි අර්ථකථන දෙනවානේ. අහුණු නිසා නිවන අහුවෙච්ච නිසා ආහුනෙයයි කියනවා. නිවනට පෑහිච්ච නිසා පාහුනේ. මේවා අහලා ආයිත් මහාන වෙන්න හිතෙනවා. ඒ තරම් කලකිරනවා මේ ලෝකයේ පිළිබඳ. ආහුනෙයයි කිව්වේ හොයාගෙන ගිහිල්ලා දන් දෙන්න සුදුසුයි. එතකොට දැන් මේ විරුද්ධ මතවාදය මෙතනම කඩලා යන්න. දැන් අම්මයි තාත්තයි ගැන කියනවනේ පුබ්බාචාරිය කියලා. අම්මගේ තාත්තගේ ගුණයක් තියෙනවා. මොකද්ද ගුණය? ආහුනෙය ගුණය. එතකොට නිවන අහුවෙච්ච නිසා නම් ආහුනෙය කිව්වේ අම්මට ආහුනෙය කිව්වේ මොකක් අහුවෙච්ච නිසාද දන්නේ? තාත්තට ආහුනෙය කිව්වේ මොකක් අහුවෙච්ච නිසාද දන්නේ නැහැ. නේද? හොයාගෙන ගිහිල්ලා දන් දෙන්න සුදුසුයි. අර උතුමන් වහන්සේට. ගෙදරට ආවහම කන්න ගත්ත බත්පත හරි පාත්‍රයට එලවන්න සුදුසුයි. පාහුනෙයයි. දන් පින්කම් කරන්න පින්සලකාගෙන දන් දෙන්න සුදුසුයි. එනිසා මොකක් කිව්වද? දක්කිනෙයයි. දුටු තැන අද්දෙක බැඳගෙන වඳින්න සුදුසුයි. ඇයි? අංජලි කරණෙයයි. මේ ගුණ ඔක්කොම තියෙන නිසා සංඝයා කියලා කියන්නේ ලෝකයට මොකක්ද? අනුත්තර වූ පුණ්‍යක්ෂේත්‍රයක්ද නැද්ද? අනුත්තර වූ පුණ්‍යක්ෂේත්‍රයක් නෙනේ. දැන් මගේ පින්වත්නි මේ අනුත්තර වූ පුණ්‍යක්ෂේත්‍රය ඔබ තියාගෙන ඔබ මොකක්ද මේ කරගන්න හදන්නේ? ස්වාමීනි මෙන්න මෙච්චරයි මේ මහා ලොකු දේවල් මගේ පුතා හීනෙන් අඬනවා පිරිත් නූලක් ගැට ගහලා දෙන්න පුතාට අකුරු කියවන්න ඕනේ ආන්දරුවනේ හොඳ නැකතක් කියන්න අපේ ගෙදරට අපි ගැට ගෙවදිනවා මේ ඇවිල්ලා පිරිතක් කියන්න මේවා නෙමෙයි බුදුදහම මේවා මේ බුදුදහමේ පුංචි තැන් බෞද්ධ සමාජයේ මේ සම්ප්‍රදායට පුරුදු වෙලා තියෙනවා ඒක නරකක් නෙමෙයි හැබැයි අපරාධින පින්වත්නි මගෙත් කාලය ඔබෙත් කාලය ගෙට ගෙවදින්න බැරි නම් දොරෙන් බැරි නම් ජනේලෙන් පැන්නත් කමක් නැහැ. සංස්කාර අනිත්‍යයි කියලා මතක තියාගන්න. ඕකට අයින් නැකත් ඕනේ නැකතට බැඳපු හැමෝම දික්කසා දුනේ නැද්ද? නැකතකට බැඳපු අය ගෙවල් වල ආවේ නැද්ද? මේ ඔක්කොම නිකම් මේ ලෝකේ පවතින බොරු. මම සාමාන්‍යයෙන් ওই පිටුල්ලා දන්නවා මේ මිත්‍යාවට මිත්‍යාවයි කියලා කියනවා ටිකක් කෙලින්ම. මගේ පින්වතුල්ලා ප්‍රඥාවට කතා කරන දහමේ ප්‍රඥාව වෙනුවෙන් වචන කරපු දහමේ අපරාධි මගේ පින්වත්නි පුංචි දේ එක තප්පරයක්වත් අයින් කරන්න එපා. කොච්චර දේවල් තියෙනවද ඉගෙන ගන්න? කොච්චර දේවල් තියෙනවද කල්පනා කරන්න? කොච්චර ධානය තියෙනවද සමවැදිලා භාවනා කළා ධානයක් විඳින්න? කොච්චර විදර්ශනා ඥාන තියෙනවද සමවැදිලා නිරෝධ සමාපත්තියට සමවැදුනාම නිවන් දැක්කා වගේ. එහෙමනේ කියන්නේ.
නිවනට සමවැදුනා වගේ මේ ජීවිතේ ජීවත් වෙන්න පුළුවන්කම තියාගෙන මොනවද මේ මුට්ටි තියාගෙන ඒකට දකුණු කකුලෙන්ද ගහන්නේ වම් කකුලෙන්ද ගහන්නේ අහනවා. අද මම මේ මෑත කාලෙදි පොඩි රැල්ලක් දැක්ක පන්සලටම ඇවිල්ලා විවාහ වෙනවා. හොඳයි ඉතින්. නමුත් මේකත් එක්ක බුදුදහමට තියෙන වටිනාකම හානි වෙන්න පුළුවන් කියන එක මගේ පුද්ගලික මතය. මගේ පුද්ගලික මතය. මගේ පුද්ගලික මතය. ධම්මවිජය ස්වාමීන් වහන්සේ. අපරාධේ ලස්සන දහමක්. තේරුම් ගන්න තියෙන දහමක්. වැඩි කාලයකුත් නැහැ. කාරණත් වැඩි. ලෝකයක් සංකර වැඩි. අපරාධ පින්වත්නි මේක මේ වෙලාවේ අතහැරගත්තොත්. එනිසා ඔය පින්වතුන්ලා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා හිතාගෙන දැන් පාංශකූල දෙන එක. මේ වගේ පුංචි තැන් කීපයකට මේ ධහම කොටු කරන්න එපා. මගේ රත්තරන් පින්වත්නි බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වෙලා දේශනා කරපු හැම බණ පදයකම තියෙන්නේ මහණෙනි ලෝකය අනිත්‍යයි දුකයි වෙනස් වෙන සුළුයි අනාත්මයි. එනිසා මේක පිළිබඳව කල්පනා කරන්න. ඔය පින්වතුන්ලා නොකරන්නේම මොකද්ද? කරන්නේ නැත්තෙම ඒක. අනිත් ඔක්කොම කෝලං විචූරණ ටික පුළුවන් තරම් හැඩවැඩ දාලා නටනවා මේ මහා සෑමලුවට. මේ බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨ පණිවිඩය දුන්නු ශාස්ත්‍රුන් වහන්සේ ගාවටම ඇවිල්ලා මම දැක්කද දුටුගැමුණු රජතුමාගේ පිළිමයක්ද කොයිද අර එළිය දාලා තියෙනවා. මම මේ ස්වාමීන් වහන්සේට කිව්වා මේක ඇතුලේ වෙන දේවල් බලාගන්න ඉන්න බැරුව එළියට ගිහිල්ලාද කොහෙද කියලා. පින්වත්නි මේ මහා සෑමලුද එක සිතවිල්ලකින්වත් පාපයක් වෙන්නේ. ඔය පින්වතුන්ලාට දැන් වුණාද? අශ්‍රද්ධාවක් ඇති වුණාද එක තප්පරයක්? ප්‍රඥාවෙන් වෙන්වීමක් වුණාද එක තප්පරයක්? අකුසලයක් පිරුණාද එක තප්පරයක්? ඕකට මේ පිරිකරක් මගිනල්ල පූජා කරන්න ඕනි කියලා එකක් නෑ. කරන්න ඒකම කරන්න ඕනි කියලා එකක් නෑ. ඒකයි මේ කියන්නේ. ඔබට තියෙන අවස්ථාව පින්වත්නි මේක මතක මේ අවස්ථාව ගෙලියුණොත් මේ ඔක්කොම ගැන දැන් වේදනාව ගැනත් කිව්වනේ සංඥා සංකාර විඥාන ගැනත් කෙටියෙන් හරි කියන්නම්කෝ. සංඥා කියලා කියන්නේ පින්වත්නි අපිට මේ ලෝකයේ තියෙන හඳුනා ගැනීම. දැන් ওই පින්වතුන්ලා මාව දන්නේ ධම්මවිජය ස්වාමීන් වහන්සේ කියලානේ. හැබැයි මගේ ගෙහි කාලේ නම ඒක නෙමෙයිනේ. ඒ නම තිබ්බ මම මේ පැවිදි වෙනකොට අඳුරා ගන්න ලේසි වෙන්නනේ. හෙට මම මගේ නම වෙනස් කරලා වෙන නමක් දාගත්තොත් ඔය පින්වතුන්ලාට ලොකු ප්‍රශ්නයක්. ධම්මවිජය හඳුරන නම වෙනස් කරනවා. ඒයි මිරිඟුවක් පින්වත්නි මේ පෙන්නන සංඥාව මේ ලෝකයය සත්වයාය පුද්ගලයාය කියලා අපිට පෙන්නන සංඥාව මිරිඟුවක් වගේ. මරීචි කූපමා සංඥා. මිරිඟුවක් ගාවට ගියාම ඈතදී පේනවා මොනවද තියනවා වගේද? වතුර තියනවා වගේ පේනවා හරි. ළඟට ගිහිල්ලා බැලුවාම වතුරනේ. දැන් ওই පින්වතුන්ලා මාව දැකලා ධම්මවිජය ස්වාමීන් වහන්සේ කියලා එනවා. ආවට පස්සේ ඇත්තටම එහෙම කෙනෙක් ඉන්නවද? තියෙන්නේ මොනවද? රූපස්කන්ධයක්, වේදනාස්කන්ධයක්, සංඥාස්කන්ධයක්, සංකාර විඥාන මේ ස්කන්ධ ටිකක් තියෙන්නේ. මෙන්න මේ සංඥාවට පිංගනි දකින්නකොටම පුතා දුව ඔහමයි ඇවිල්ලා ඕක නවත්තන්නේ. ආයි ලේසි පාසු ඒවා නෙමෙයි එන්නේ. මගේ කුසින් වදපු පුතාය, දාඩිය මාංශයෙන් හදපු පුතාය. ඔහම නිකන් විශේෂ උපමා උපමේයන් කවලම් වෙලා තමයි ඕක එන්නේ. මම ඒකනේ කියන්නේ මාර්යා කියන කෙනා කොහෙද ඉන්නේ? අල්ලපු ගමේ. ඔය පින්වතුන්ලගේ ගෙදර ඔය පින්වතුන්ලගේ කුසින් ඔය පින්වතුන්ලගේ අතින් හදලා තියෙන්නේ මාර්යා. එයා තමයි මේ ලෝකයේ ඇත්ත ඔබට වැහුවේ. එයා තමයි ඔය ඔබට මේ ජීවිතෙන් ඔබට දැන් තේරෙනව හරිද? හාඳුරු කියන්නේ ඇත්ත තමයි. ඒ වුණත් මොකද්ද දැන් මතක් වුනේ? ඒ වුණත් කොහොමද අප්පා දරුවෝ දාලා එන්නේ? කවුද? කවුද දැන් ඔබ මේ සසර හිර කළේ? දැන් මේ මෙච්චර ඇත්ත කියනවා. ඇයි දැන් දාලා එන්න බැරි? කවුද ඔබ මේ සසරට බැන්දේ? මාර්යා විදිහට දකින්න. තරහකාරයෙක් විදිහට දකින්න. හැදුවා, වැඩුවා, තවත් කෘතගුණ සලකන්න, හොඳට උගන්වන්න යවන්න. හැබැයි
එයා මත්තේ නැහෙන්න එපා. ඒකයි මේ කියන්නේ. එයා මත්තේ නැහෙන්න එපා. එයාට උගන්වන්න. ඉස්කෝලේ යවන්න හොඳ තැනකින් බන්දලා දෙන්න. ඔබට ඕන නම් දරුවෝ හදන දෙන්න. නමුත් එයා මත්තේ ඔබේ ජීවිතය නසා ගන්න එපා. රූපය කියන එක අනිච්ච දුක්ඛ විපරිණාම ධම්ම කියන මේ ස්කන්ධ පින්වත්නි පීඩිතයි අට්ඨෝ පීලතෝ හෝති අට්ඨියති හරායති jigucchati අට්ඨියති හරායති jigucchati කියලා ඕවනේ කල්පනා කරන්න කිව්වේ. සංඥා සංස්කාර අර කෙසෙල් ගසේ උපමාව පින්වත්නි බුදුරජාණන් වහන්සේ කිව්වේ දැන් කෙහෙල් ගහකින් අපිට මේ ස්ටූල් එකක් හදන්න බෑ පුටුවක් හදන්න බෑ කෙහෙල් ගහ නිස්සාරයි. ඒ වගේ මේ ආදරය ලෙන්ගතුකම් කියන මේ සංස්කාර ලෝභ ද්වේෂ එහෙමනේ තියෙන ස්පර්ශ චේතනා මේවත් එක්ක පින්වත්නි දැන් අපි අර පුතා ස්පර්ශ කරනකොට ඒත් එක්ක ඇති වෙන චේතනාව ඒවා හොඳ ඒවාය ඒගොල්ලෝ හොඳ අය කියලා ඒ සංස්කාරات එක්ක අපි ගොඩනගා ගන්න ලෝකය කෙහෙල් ගහක හරයක් නෑ වගේ ඒක කිසිම හරයක් නෑ. ඒ හරයක් නැති සංස්කාර ලෝකයේ ඔබ මුලා වුණොත් ඔබට මේ ලෝකෙන් ගැලවීමක් ලැබෙන එකක් නෑ. කාලය ගොඩක් ගන්න බැරි නිසා මේ ටිකත් කියන්න. විඥානය. මේ සංස්කාර ලෝකයට මුලා වෙන්න එපා. ආදරය දැනේ, දරුවා ආදරේ කියලා හිතේ, දරුවා සලකනවා කියලා හිතේ. ඇත්ත දරුවා ආදරේ. දරුවා සලකනවා. හැබැයි ස්ථිර නෑනේ. පවත්ව ගන්න බෑනේ. වේදනාව ස්ථිර නෑනේ. ඒකට මහන්සි වෙන්න වෙනවනේ. රූපස්කන්ධය පෝෂණය කරලා වැඩක් නෑනේ. මෙන්න මේ කල්පනාවට එන්න. මේ කල්පනාවට આવොත් සංස්කාර ස්කන්ධය පිළිබඳව ඔබට කලකිරීමක් ඇති වෙයි. සිත තමයි මේ ඔක්කොම අපිට වරද්දන මායාකාරය. මෙයා කියන දේවල් පින්වත්නි අසුතවා පුතුජනෝ අරිය ධම්මස්ස අකෝවිදෝ අරිය ධම්මේ අවිනීතෝ අසුතවා පෘථග්ජනෝ මේ ධර්මය අහලා නැති ධර්මය දන්නේ නැති අසෘතවත් පෘථග්ජනයා ඉන්නව නේද? එයාට පින්වත්නි මේවා තේරෙන්නේ නැහැ. එයාට මේවා කියනකොට හිතෙනවා අනේ දෙයියනේ ඕච්චර දේවල් කරන්නේ කොයිද අපි? ඒ තමයි එයාගේ ශ්‍රුත ඉන්ද්‍රිය කියන එක පූර්ණ නැහැ. එයා ධර්මය අහලා නැහැ. එයා ධර්මය අසුරු කරලා නැහැ. අරිය ධම්මස්ස අකෝවිදෝ. එයා මේ ධර්මයේ දක්ෂ නැහැ. එයාට මේ ධර්මයේ හැසිරෙන්න එයා දක්ෂෙක් නෙමෙයි. හැමෝම දක්ෂයෝ නෙමෙයි හරිද? දැන් අපි මේ බණ ටික කියනකොට මේක වටේ කී දෙනෙක් කැරකෙනවද කියලා කවුද දන්නේ? කැරකෙනවද කියන්නේ අර මන් දැක්ක ඊයේ පෙරේදා නායක වගේ නටනවා මෙතනට ඇවිල්ලා. මේ මහා සැබෝමි. අරිය ධම්මේ අවිනීතු. ආර්ය ධර්මයේ හික්මිලා නැහැ පින්වත්නි. මේ දොස් කියනවනේ මේ හරිද? මේ සෑරජානන් වහන්සේ බෞද්ධ වුණත් සමහර මෙතනට ඇවිල්ලා වඳින මිනිසුන් බෞද්ධ නෙමෙයි. ඒකයි මට මේ කියන්න ඕනේ. සමහර බස් බෞද්ධයි, එළවන අය බෞද්ධ නෙමෙයි. බස් එකේ ගහලා තියෙනවා තුනුරුවන් සරණයි අරකයි මේකයි ඔක්කොම. හාමුදුරුවෝ දැක්කම නවත්තන්න නැතුව යනවා. බස් එක බෞද්ධයි අපේ ස්වාමීන් වහන්සේ, එළවනුන් බෞද්ධ නෙමෙයි. මේ භූමිය හොඳ බෞද්ධ භූමියක්. මේ භූමිය හොඳ නිර්වාණයට විවර වෙච්ච භූමියක්. හැබැයි මේකට ඕන කෙනෙක්ට එන්න පුළුවන් නිසා ඒ නැත්තන්ගේ හික්මීම අපි පින්වත්නි මේක වෙනස් කරන්න ඕනේ. මේ මහාසය භූමියට ඇවිල්ලා ඔය පින්වතුල්ලා අනිත් අය අතාරින්න. ඔය පින්වතුල්ලා දක්ෂ වෙන්න මේක වටේ ප්‍රදක්ෂිනා කරන ගමන් කල්පනා කරන්න දෙයියනේ මගේ බුදුරජාණන් වහන්සේ මේ මගේ භාග්‍යතුන් වහන්සේගේ ද්‍රෝණියක් ධාතුන් වහන්සේලා වැඩි ඉන්න සෑය. සාදු සාදු මම වඳිනවා. මගේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වුණේ ඇයි? ඕක හිතලා තියනවද කවදාවත්? සෙල්ෆි ගහනවා, ෆොටෝ ගහනවා, කැරකි ෆොටෝ ගහනවා. අපි ජයශ්‍රී මහ බෝධිය වඳින්න ගියා මේ බෝධිය මෙතනට වැඩම කරලා. තව ටිකෙන් අතරමඟදී ආයිත් මහාන වෙනවා. අර පාර දෙපැත්තේ ඉන්නව වඳුරු. ඒගොල්ලෝ දන්නේ නැහැ මේ බුදුහාමුදුරුවන්ගේ ධාතු තියෙන්නේ. ඇයි බුදුහාමුදුරුවෝ පහළුනේ? ඒ වඳුරු දන්නේ. මේකේ ඉන්න සමහර වඳුරු ඒක දන්නේ නැහැ පින්වත්නි. ඔය පින්වත්ලට නෙමෙයි.
වඳුරන්ට තේරෙන්නේ නැහැනේ. අපි මොකද කරන්න ඕනේ? නබික්කවේ ධම්මවාදී කේනච ලෝකස්මින් විවදති. අපි ඒගොල්ලන් එලවන්න දෝනේ නෑ එලවන්න ඕනේ. ඒගොල්ලොත් ඔය තියෙන දෙයක් ඇහිඳ මිනිස්සුන්ට නෙමෙයි මේ කියන්නේ. ඔය පිඟුතුලා hina වෙන්න නිකන් මේ මට බය හිතෙනවා මේ අර එළියේ ඉන්නේ වඳුරෝ මේ සුනක පිට. ඒගොල්ලන්ගේ ඔළුව අත ගාලා යවනවා මිසක් අපි මේගොල්ලොත් එක්ක රණ්ඩු වෙලා වැඩක්. හැබැයි අපිත් ඔය විදිහටම හිටියොත් අන්න ඒකයි මේ වෙනස්ක. ඔය පින්වතුල්ල එතනට වැටෙන්න එපා. ඔය පින්වතුල්ල දන්නවා මේ කාගේද ධාතුන් වහන්සේලා වැඩේ. ඇයි අපි මේ ධාතුන් වහන්සේලාට වඳින්නේ? හදීසියවත් සුද්දෙක් ඇවිල්ලා මෙතන ඔය පින්වතුල්ලගෙන් ඇහුවා. මේ ඇයි ඔයගොල්ලෝ මේකට වඳින්නේ? ඇයි? ඔය අනිත්‍යයත් වඳින්නේ. ඒ නිසා මාත් වඳිනවා. ඔබට පුළුවන් වෙන්න ඕනි නේද මේ ඉඳගන්න? ඔබට ඔය තියෙන ස්කන්ධ පහ ගැන දේශනා කරපු ශාස්ත්‍රුන් වහන්සේ මේ ඉන්නේ. ඔය ස්කන්ධ පහට ඇලෙන්න එපා කියලා දේශනා කරපු ශාස්ත්‍රුන් වහන්සේ මේ ඉන්නේ. මේ ස්කන්ධ පහට ඇලුන් නැති වුණාම උපාදාන නිරෝධෝ භව නිරෝධා කියලා මේ ස්කන්ධ පහත් එක්ක ලැබෙන දුක්ඛිත තත්වයෙන් එතර වෙන්න පාර කියපු ශාස්ත්‍රුන් වහන්සේගේ ධාතුන් වහන්සේ නමක් මේ ඉන්නේ කියලා සුද්ධට වන්දවනවා මිසක ඔය පිංගුතුල කියන්නේ මොකද්ද? මේකාරිම පූජනීයයි වඳින්න. අරුත් දන්නේ නැහැ ඔය වැඳලා යනවා. ඇයි මේ බොරුව කරන්නේ? පින්වත්නි මේ බුදුදහම ස්කන්ධ ලෝකය අවබෝධ කරගන්නමයි ඔය පින්වතුල්ලා ගොඩ ධර්ම දේශනා පස්සේ දුවන්. අද ඉන මගේ බණ අහන්නත් එපා. මම මේ කියන්නේ. හරිද පින්වත්නි? අද ඉනම් ඔය මේ පන්සල් ගානේ අප් ටීවී ගානේ දුවන්න එපා. මේ කියපු රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥා, සංකාර, විඥාන කියන ස්කන්ධ පහ අරගෙන ගිහිල්ලා පැත්තකට වෙලා ඉඳගෙන කල්පනා කරන්නකෝ. මොකක්ද වෙන්නේ ඔය පිංගුතුල්ලට? ඔය පිංගුතුල්ලා ටිකෙන් ටික ස්කන්ධ ලෝකේ කලකිරෙනවා. ස්කන්ධ ලෝකේ කලකිරෙනකොට සබ්බේ සංඛාරා අනිච්චා, සබ්බේ සංඛාරා දුක්ඛා, සබ්බේ ධම්මා අනාත්තා තේ යදා පඤ්ඤාය පස්සති. යම් කෙනෙක් නුවණින් දකීද මොකද වෙන්නේ? අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. මගේ රත්තරම් පින්වත්නි, ඔබට දැන් එන්න පුළුවන් නම් තීරණයකට මේ ස්කන්ධ පහ පෝෂණය කිරීමෙන් වැඩක් නැතය කියලා. ඔබ අද ඉඳන් කරන කිසිම කුසලයකින් ඔබට සංස්කාර රැස් වෙන්නේ නැහැ. එච්චරයි කාර්ය සරලයි. ඔබට දැන් එන්න පුළුවන් නම් තීරණයකට මේ වේදනා ස්කන්ධය පෝෂණය කිරීමෙන් ඇත්තටම වැඩක් නැහැ. කුමන මොන හේතුවකින්වත් මම මේ ස්කන්ධ පෝෂණය කරන්නේ නැහැ කියන තැනට ඔබට එන්න පුළුවන් නම් ඔබට පුළුවන් පින්කම් කරන්න සංස්කාර රැස් නොවේ. ඔබට පුළුවන් ඇස් දෙක වහගන්න ඊළඟ පාර භවයක් ඔබට ලැබෙන්නේ නැති වෙයි කිය. ඇයි හාමුදුරනේ භවයක් ලැබෙන්න එපා භවයක් ලැබෙන්න එපා කියන්නේ? ඇයි මගේ රත්තරම් පින්වත්නි මේ භවගාමී ගමන කොච්චර භයානකද? උපදින්න පුළුවන් තැන් 31ක් තියෙනවා. 4ක් සතර පාය, අවීචය, പ്രേත ලෝකය, තිරිසන් ලෝකය, අසුර ලෝකය, මනුෂ්‍ය ලෝකයයි 5යි, දිව්‍ය ලෝක 6යි 11යි, බ්‍රහ්ම ලෝක 20යි 31යි. කොහමද ගිහිල්ලා ඉපදුනොත්? ආයි මිනිස්සෙක් වුණොත් ආයි මිනිස්සෙක් වෙනවට වඩා හොඳයි ඕම්මම වලක් කපාගෙන අපි විසින්ම අපායට යන එක. ඇයි? ඊළඟ පරම්පරාවේ මිනිස්සෙක් වුණොත් තිරිසනෙකුට වඩා අන්තයි. අම්මා තවුත් දන්නේ නැහැ. තාත්තා කවුද දන්නේ? එහෙම ජෙනරේෂන් එකක් අපිට එන්නේ. මම මේ අපාය වර්ණනා කරා නෙමෙයි. නමුත් ආයි මිනිස්සෙක් වුණොත් දැන් ඔබ අපායට ගියොත් අඩුම නියත මිත්‍යා දෘෂ්ටිකයෙක් නොවි අපාය යන්නේ. කොහොමද ඊළඟ පාර සෞදි අරාබිය පැත්තේ මිනිස්සෙක් වුණොත් ඊළඟ පාර හරියටම කල්පයකට අපායට යනවා. ආයි ලෝක විනාශي වුණත් අපායෙන් ගොඩ එන්න වෙන්නේ. නිසා ආයිත් මනුෂ්‍ය භවයකට යන්නේක. ආයිත් දිව්‍ය තලයකට යන්නේක. ආයිත් බ්‍රහ්ම ලෝකයකට යන්නේක මේ බුදුදහම නෙමෙයි. මේ අවස්ථාව තැහැර ගන්න එපා මගේ රත්තරම් පින්වත්නි. මේ කියන ධර්මය නිවනට හේතු වෙච්ච ධර්මයක්. මේ කියන ධර්මය නිවන ස්පර්ශ කරන ධර්මයක්. මේ කියන ධර්මය ඔබ හැසිරුණොත් ඔබට නවතින්න වෙන්නේ නිර්වාණ ධාතුවේමයි. ඇයි මේ අවස්ථාව අතරින්නේ? මොකක්ද හේතුව? මොකක්ද රීසන් එක? මොකක්ද කාරණාව?
මොනවද ඔබට මදි? ඔක්කොම දමලා ගහලා එක්කම හන වෙන්න. ආයි දෙපාරක් හිතේ තින්න දෙයක් නැහැනේ. ඕක ගැන ගෙදර ගිහිල්ලා කල්පනා කරන්න ඕනේ. මොකටද? මේ මහාන වෙන්නද කිව්වේ? මේ මහාන වෙන්නද කිව්වේ? ඔව් ඔව්. නෑලු තව. නෑ. මොකටද පින්වත්නි මේ බින්දෙන සංස්කාරය පෝෂණය කරන්නේ අමාරුවෙන්? ඔබ ඉගෙන ගත්තේ ඔබට මොලේ තියෙනවනේ, උපාධියක් කරානේ, අධ්‍යාපනයක් ලැබුවානේ, සාමාන්‍ය දැනි මේ බින්දෙන සංස්කාරයක් ඇයි වැලි වලින් මාදිගා හදලා ඒව කපරාරු කරන්න යන්නේ? ඇයි මහන්සි වෙන්නේ පොළව හාරහාර? ඔබට මං කියන එක විශ්වාස නැහෙනි. හොඳයි. නොබැඳපු අය බැඳපු අයගෙන් අහලා බලන්න. බැඳපු අය ඇත්තම කියන්නේ. එහෙමත් ඔබට විශ්වාස නැත්තම් බැඳගෙනම බලන්න. නිවන එක පැත්තක, ඔබ තව පැත්තක. මාතර යනවා කියලා හිතාගෙන යාපනයේ පැත්තට පාගනවා. කොයි වෙලේ හරි මුහුදට වැටිලා අතරමං වෙනවා මිසක් කවදාවත් මාතර නම් අහුවෙන්නේ. නිවන් දකිත්වා කියලා පුණ්‍යානුමෝදනා කොලයක් දෙනවා. යහපත් යාන වාහන දූ දරුවෝ අඹ දරුවෝ හොඳ ගෙවල් දොරවල් ලැබේවා. මගේ තාත්තායිත් අපි අතරම උපදීවා. ඒ ඇස් නිවන් දකිත්වා. නිවන් එපා කියන්නේ. නිවන් එපා කියන්නේ ස්කන්ධ ගැන කල්පනා කරන්න. නිවන් එපා කිය ස්කන්ධ ගැන කල්පනා කළත් ඔබට ලැබෙන නිර්වාණ ධාතුව ලැබෙනවමයි. එනිසා පින්වත්නි, සතර අපායට වැටුණොත් හරිම අමාරුයි එකෙන් ගොඩ එන්න. හරිම අමාරුයි. නිකන් හිතන්න චුතිසිතට කුසලාරම්මණයක් එන්න බල්ලෙක්ට පුළුවන්ද? සර්පයෙක්ගේ හිතට චුතිසිතට කුසලාරම්මණයක් එන දවසක් තියෙයිද? ඒගොල්ලෝ සදාකල් අපායෙන් අපායට ඒකෙන් ආයෙත් තිරිසන් ලෝකෙට, ඒකෙන් ආයෙත් പ്രേත ලෝකෙට අකුසල විපාක උපේක්ඛා සහගත සම්තිරණ සිත් වලින් උප්පත්තිය ලබ පින්වත්නි යන්න වෙන්නේ සතර අපායටමයි, අගතියටමයි, දුගතියටමයි. එනිසා ඔබට දෙනවා පුංචි අවස්ථාවක් මේ මහා සෑ මළුවේ. පැත්තකට ගිහිල්ලා අද්ද ගෙදර යන්න කලින් කොච්චර පරක් වුණත් කමක් නැහැ. එක පැය භාගයක් තනියෙන් කවුරුත් කතා බහ කරගන්නේ නැතුව ඕමම පැත්තකට ගිහිල්ලා ඉඳගෙන මේ ස්කන්ධ පිළිබඳව කල්පනා කරන්න. මේක පෝෂණය කිරීමෙන් වැඩක් නැහැ. මේක පිළිබඳව බලාපොරොත්තු දල්වා ගැනීමෙන් වැඩක් නැහැ. මැරෙනවාමයි, දිය වෙනවාමයි, කුණු වෙනවාමයි, නැති වෙනවාමයි. ඇයි අපි මේ බලාපොරොත්තු තියන්නේ? කල්පනා කරන්න. සැප වේදනාවන් විඳින්න මහන්සියක් විතරයි. දවසේ පැය 24ම මහන්සි වෙලා උදේ 8ට වැඩට ගිහිල්ලා 5ට වැඩ ඇරිලා ගෙදර ඇවිල්ලා රෑ 7 ඉඳන් 8 9 10ට පුංචි සැපක් ගන්න දවස් 30ම මහන්සි වෙන ජීවිතයක් පින්වත්නි ඔබ පව්. ඔබ ගැන ඇත්තටම අපිට දුකයි. ඒකයි මේ බණ කියන්නේ. නැතුව මේ ඔය පින්වතුන්ලගෙන් ලයිෆ් බෝයි කෑල්ලක් ගන්න පිරිකරක් අරගෙන යන්න නෙමෙයි. ඔය පින්වතුන්ලා මේ 8 ඉඳන් 5 වෙනකන් මහන්සි වෙලා රෑට ගන්න අර චූටි ටීවී එකක් බලලා සැප එකක් වීලා ගන්න පුංචි සැප ටිකකට මනුස්ස ජීවිතේම උගස් දීපු ඔබ දිහා බලලා අපි කල්පනා කරනවා කොහොමද දෙයියනේ මුංග ගොඩ ගන්න? කොහොමද දෙයියනේ මේ ගැරන්ටි ටිකේ මේ හැව ටික ඇරලා දාන්නේ? දන්නේ හැම විදිහටම බණ කියනවා. මට පේන්නේ ඔබ කොතනද අහුවෙලා ඉන්නේ කියලා. පේනවා නම් නිසා කොම්පින්ගෙන්දි මම එක්ක කපලා දෙනවා. හැබැයි මට ඔබේ කුස්සියට එන්න බෑ. මට එන්න පුළුවන් ඔබේ ගෙදර දොරකඩ ගාවට විතරයි. එතනට ඇවිල්ලා මේ කියන බණ ටික අරගෙන ගිහිල්ලා කුස්සියේදී කල්පනා කරන්න.
නැත්තම් කවුරු හරි කෙනෙක් එක්කෙනෙක් දෙන්නෙක් ඇවිල්ලා කියන හාමුදුරනේ අපි අහුවෙලා ඉන්නේ මෙතනට අපිට රූපේ අතාරින්න බැරි මේකයි අපිට වේදනාව අතාරින්න බැරි මේකයි කියලා කියන්න පුළුවන් නම් හුස්ම ටික දීලා හරි ඔය පිංගුතුලා මේ සසරෙන් එතර කරවන්න මේක හරිම දුර්ලභ අවස්ථාවක් ඒකයි අපිට මේක තේරෙනවා ඒකනේ මහණුනේ අම්මා අතහැරලා තාත්තා අතහැරලා ගෙවල් දොරවල් අතහැරලා අපිට මේක තේරෙනවා ඔය පිංගුතුලාට තේරෙන්නේ නැහැ නේ පිංගුවත්නි එක නෙමෙයි උදේ හවස අපිත් මහන්සි වෙන්නේ. ඇයි මේක තේරුම් නොගන්නේ? කොයිද මේ අඩු අපේ වැරදක්ද? සමහරකට අපේ වචන දුප්පත් ඇති. බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාල 2500කට පස්සේ ඉපදිච්ච අපි දුප්පත්. මනසින් දුප්පත්, ප්‍රඥාවෙන් දුප්පත්, සමහරකට සීලයෙන්, ගුණයෙන් දුප්පත්. හැබැයි ඔය පින්වත්තුල්ලා දුගී දුප්පත්. පින්වත්නි මේකෙන් ඈතර වෙන්න. කොච්චර කල් මේ කට වැඩ කරයිද දන්නේ නැහැ. කොච්චර කල් මෙහෙම එළියට ඇවිල්ලා ඔබට මේක කියලා දෙන්න වෙයිද දන්නේ නැහැ. මං හැමදාම එකම කී ඉන්න කැමති ස්වාමීන් වහන්සේ නමකුත් නෙමෙයි. තවත් ස්වාමීන් වහන්සේලාත් ඕන තරම් වැඩ ඉන්න නිසා මගේ පින්වත්නි මේ කියන බුද්ධ පණිවිඩය තේරුම් අරගෙන මේ මහා සෑ ගාවට ආයිත් එනවනම් ජය ශ්‍රී මහ බෝධිය ගාවට ආයිත් යනවනම් පිරිකරක් ගෙනල්ලා පූජා කරන්න මල් ටිකක් ගෙනල්ලා පූජා කරන්න හොඳට පත් කඩයක් දාලා දෙදෙනා දෙවලමිට නලල බිම තියලා වඳින්න ප්‍රදක්ෂිනා කරන්න 16 තැනක ඕනනම් 16 තැනක වඳින්න 8 තැනක ඕනනම් 8 තැනක වඳින්න 4 තැනක ඕනනම් 4 තැනක වඳින්න මෙතන ඉඳගෙන නම් ප්‍රාර්ථනාවන් නම් කරන්න එපා අනේ මගේ බුදුහාමුදුරුවෝ කෙව්ව දහම් පණිවිඩය මේක නේද කියලා කල්පනා කරන්න එච්චරයි එහෙම කළොත් ඔබට මේ ජීවිතේ වර්ධන එකක් නෑ. ඉතින් කාල වේලාව ඉක්මලා ගිහිල්ලා තියෙන නිසා බොහෝ වේලාවක් ධර්ම දේශනා කරන්න පුළුවන් කමකුත් නෑ. මේ ස්ථානේ අදට මේ කතාවෙන් නවත්තනවා. මං හිතන්නේ ඔබට තේරෙනවා ඇති. මේ ධර්ම දේශනාවටම කැටි කළ මාතෘකාව මේ ලෝක ස්කන්ධ පහයි. ඒ ස්කන්ධ පහ ඔබට උපාදානීය වෙන්න පුළුවන් හේතුව ඔබ මේ ස්කන්ධ ගැන තියෙන වර්ධවා දැක්ම නිසා. එනිසා ඔබ මොකක්ද කරන්න ඕනේ? ස්කන්ධ හැටියට දැකලා නබික්කවේ තුම්හාකම් මේවා ඔබේ නෙමෙයි නම් ඔබට පාලනය නැත්තම් පෝෂණය කරලා වැඩක් නැත්තම් කෙටිම වචනය තං පජහත ඒක අතහරින්න. ඒක අතහැරියාම ඔබේ හිතේ තියෙන උපාදානිය දුරු වෙනවා. උපාදාන නිරෝධෝ භව නිරෝධා භව නිරෝධෝ ජාති නිරෝධා ජාති ඉවර වෙනකොට පින්වත්නි කිසි කත ඉන්නේ කොයිද වහනකද සක්මන් මළුවේකද අරණ්‍යකද ගහක් යටද කිසිම දෙයක් අදාළ නැතුව සමහර ආර්යයන් වහන්සේලාගේ දුක් නිවුණා උඩ ඉඳන් කරණම ගහන්න උඩට නැගලා උඩ ඉඳන් පල්ලෙහාට කරණම ගහනකොට උඩ හිටියේ පෘථග්ජනය පල්ලෙහා බිම තිබ්බ ආර්යයන් වහන්සේ කරණම ගහන අතරතුර නිවන් දැක්කා බලන්නකෝ මේ ස්කන්ධ පිළිබඳව මානසිකාර්ය කරන්න කරලා මේකෙන් ඈතර වෙලා යන්න බුදු කෙනෙක් ලෝකෙට පහළ වුණේ ඇයි කියන පණිවිඩය ආයිත් සැරයක් මතක් කරමින් ධර්ම දේශනාව ඉවර කරවන්නම් බුදු කෙනෙක් ලෝකයට පහළ වුණේම මේ ස්කන්ධ පිළිබඳව බුදුරජාණන් වහන්සේ හරියට අවබෝධ කරගෙන ඒ අවබෝධයට පත්වෙච්ච කාරණා පිළිබඳව ඔබවත් අවබෝධයට පත් කරවන්නයි මේ ස්කන්ධ සහිත ලෝකයෙන් බුදුරජාණන් වහන්සේ මිදිලා ඔබවත් මේ ස්කන්ධ සහිත ලෝකයෙන් මුදවන්නයි බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණේ. මේ ස්කන්ධ සහිත භයානක සංසාර රෝගය තරණය කරලා ඔබවත් තරණය කරවන්න පාර කියලා දෙන්නයි බුදු කෙනෙක් ලෝකෙට පහළ වුණේ. මේ බුද්ධෝත්පාද කාලයෙන් හරවත් මිනිසුන් ලෙස, පැනවත් මිනිසුන් ලෙස ධර්මයේ ඵල නෙලා ගනිත්වා. එසඳහා මේ කුසල් ඔබට පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ ඉන්න මේ මහා සෑ මළුවේ සිදු කරවන්න අපි ඇත්තටම මේ කණ්ඩායම් වල සංවිධාන එහෙම එකකින් නෙමෙයි එකම පුතෙකුගේ එකම ආරාධනාවක් පිළි අරගෙන මේ වැඩම කළේ කවුද එන්නේ කොච්චර මුකුත් තාන්නේ නැතුව මේ ස්ථානෙට වැඩම කළේ ශ්‍රද්ධාවන්තව ආරාධනා කරපු නිසා ස්වාමීනි මහා සෑ මළුවේ බුදු බණ ටිකක් අහන්න ඕනේ කියලා කියපු නිසා ආරාධනාව බාර අරගෙන වැඩපු නිසා
ඒ පින්වත් පුතණුවන්ට පින් සිද්ධ වෙන්න අපේ සිංහ මට පුණ්‍යානුමෝදනාවට කොලයක්වත් දුන්නේ නැහැ. ප්‍රාර්ථනා මොකක්ද කියලා අහුවාම කිව්වේ ස්වාමීනි වෙන මොන ප්‍රාර්ථනාද? ධර්මාභෝධය විතරයි එකම ප්‍රාර්ථනාව. බුදුබණ අහන්නේ තේරුම් ගන්නනේ. හැමෝටම මට විතරක් නෙමෙයි හැමෝටම ධර්මාභෝධය වෙන්නයි මේ කුසල කර්මය කරන්නේ. ධර්මඥානී අපිට පාරමී වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද මේ පින්කම සිද්ධ කරගත්තේ පුතණුවන්. අපේ සිංහ පුතණුවන් මට මතක විදියට කිව්වේ. බොහොම ශ්‍රද්ධාවෙන් මේ පින්කම සංවිධානය කරලා බොහෝ දෙනෙක්ට මේ පින්කම දැනුවත් කරලා අද දවසේ මේ රැස් කරගත්ත කුසලය නිසා බොහෝ දෙනෙක්ට මං හිතන්නේ හරිම දුර්ලභව ලැබෙන අවස්ථාවක් මහා සෑ මළුවට ඇවිල්ලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ මේ මහා සෑ මළුවේ අපි ඕනතරම් බුදු ගුණ අහනවා බුදු බණ අහනවා ස්කන්ධ පිළිබඳව මානසිකාරයක් කැටියෙන් නමුත් කරගන්න ලැබිච්ච කුසලයේ මගේ පින්වත්නි පොන්චි පහේ කුසලයක් නෙමෙයි අහෝ මේ සුඛතං කම්මං කවදා හරි දවසක මේ වාක්‍ය මතක තියාගන්න අහෝ මේ සුඛතං කම්මං අනේ මා විසින් මනා වූ කුසලයක් කළා නේද කියලා කල්පනාවත් එක්කම ඔබට මේ සංසාර දුක්ගිනි කෙලවර වෙන්න මේ චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය වෙන්න මේ කුසලය නිසක පාරමිතාවක් වේවි නිසක පාරමිතාවක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් පුණ්‍යානුමෝදනා අද දවසේ මේ ධර්ම දේශනාව සහ සංවිධානය කළ පින්බර පුතණුවන් ඒ වගේම ඒ ගම්මානයෙන් වැඩම කරපු සෑම සියලු දෙනෙක්ම මේ මහා සෑ මළුවට වැඩම කරමින් මේ ධර්ම ශ්‍රවණය කළ හැම දෙනෙක්ම එහෙනමානි සාදු නද දීගෙන හරි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කළ මහා සෑ මළුවේ වැඩ ඉන්න ලංකාදීපේ වැඩ ඉන්න කාගෙත් මියගේ ඥාතීන් පින් බලාපොරොත්තුෙන් සිටිනවා නම් මේ මහා සෑ මළු වේ සිටම කරපු මේ උතුම් ධර්ම දානමය කුසලය ධර්ම ඥානමය කුසලය හේතුපාදක වේවා මියගේ ඇත්තන් තමන්ගේ පරලෝක ජීවිතය සුවපත් භාවයට පත් කර ගනිත්වා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණය සුවසේම සාක්ෂාත් කර ගනිත්වා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාව. සද්ධර්ම ශ්‍රවණය කිරීමට මේ ස්ථානියට පැමිණි ඔබ හැම දෙනෙක්ටම පුණ්‍යානුමෝදනා කරනවා ආශිර්වාද කරනවා. සියලුම යහපත් පැතුම් මේ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ භාවයට පත් වේවා. ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ ගුණ පිළිවෙත් පුරා ගන්න අවශ්‍ය කරන කායික මානසික නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා. සීල සමාධි ප්‍රඥා ගුණ වැඩේවා. ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සුවසේම නිවේවා කියලා කවුරු. ඒ වගේම ඔබට මේ උතුම් සද්ධර්ම ලාභය ලබා දෙන්න අප මේ ලෝකෙට බිහි කළ මව්පියන්ට සමදාම පැවිද්දේ කල්යාණ මිත්‍රභාවයෙන් ගුරුහරුකම් ලබා දෙමින් පැවිද්දට යොමු කළ පින්බර පින්වත් ස්වාමින් වහන්සේ වරක් ප්‍රමුඛ කර්මස්ථාන ලබා දෙමින් නිර්වාණ මාර්ගය එලිපෙහෙලි කර ගුරු දේවෝත්තමයන්ට පැවිදි උපසම්පදා කළ ගුරු දේවෝත්තමයාණන් වහන්සේලාට සමදාම පැවිද්ද ළඟින් ඉඳලා හරි දේ මොකක්ද නරක දේ මොකක්ද කියලා දුන්නු සහෝදර සහෝදරියන්ට කල්යාණ මිත්‍රයන්ට පින්බර පැවිදි සහෝදරයන්ට විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕනේ. පූජනීය අපේ කල්යාණ මිත්‍ර අවසරයි නම සිහිපත් කරන්න මේ ස්ථානීය වැඩ නොසිටියත් කල්යාණ මිත්‍ර භාවයෙන් සම්මා සම්බුද්ධ ශාසනය වෙනුවෙන් අනන්ත කැපකිරීමක් කරන අපේ පූජනීය කිරිවත්තුඩුවේ ආර්ය දස්සන ස්වාමින් වහන්සේ මේ පේ ඥාන විමල පින්බර ආශ්මතුන් වහන්සේ වගේම සහෝදරයෙක් වගේ හැමදාමත් දුක සැප ළඟින් හොයපු ශාසනයට විශාල හයියක් ලබා දෙමින් කටයුතු කරන අපේ පූජනීය අවසරයි නම සිහිපත් කරන්නට අනුරාධපුර ඉන්දානන්ද අපේ ආශ්මතුන් වහන්සේට වරක් ප්‍රමුඛ මේ ස්ථානයේ වැඩ ඉන්න පින්බර දසසිල් මෑණියන්ට මෑණිවරුන්ට සහ සිල් ගුණදම් වල හික්මෙන සියලු පින්වතුන්ට මෙපින් ප්‍රාර්ථනීය බෝධියකින් සුඛ පටිපදාවකින් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේම අවබෝධ වීම පිණිස මේ පුණ්‍ය ශක්තියෝ මේ පුණ්‍ය ධර්මයෝ සුඛ පාරමිතාවක් වේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනා. වෙහෙර විහාර ගම් දනව් වනසෙනසුන් ආරක්ෂා කරන අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලා මෙපින් අනුමෝදන් කර ගනිත්වාටම ස්ථානියට අධිග්‍රහිත මහා සෑයට අධිග්‍රහිත මහා සෑයට රැකවරණිය ලබා දෙන ශ්‍රී ලංකාදීපේ සම්මා සම්බුද්ධ ශාසනය සුරකින්න සම්බුද්ධ දේශනය සුරකීමට උපකාර කරන සියලු දෙවි දේවතාවුන් වහන්සේලා අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලා මෙපින් අනුමෝදන් කර ගනිත්වා දෙව්ලොව සනසෙත්වා දෙවියන්ද ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් නිවේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනා. හැම දිනෙකම දෙවියන්ට පුණ්‍යානුමෝදනා කරමු. කවුරුත් ගාථා කියන්නේ
ආකාසට්ටාච්ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාසට්ටාච්ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ටාච්ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති.